හරි. උතේන සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිය සතියේ මම හිතන්නේ සෙනසුරාදා පන්තිය කරන්න උනේ නැහැ. මොකද හේතුව ගෙරවල වැස්සා නේද? ඒ නිසා අපි පන්තිය අද දවසට දාගත්ත අඟහරුවාදා දවසට. නමුත් ඒ සුපුරුදු පන්ති වේලාව නෙමෙයි වෙනව ඇති. නේද? සුපුරුදු පන්ති වේලාව තියෙන්නේ ඔයගලන්ට සාමාන්‍යයෙන් 4ටනේ. නේද? 4 6 වෙනදා තිබිච්ච වෙලාව. ඉතින් කාට හරි සමහර දරු පිරිසකට මම හිතන්නේ සර්ට කියලා තියෙනවා මොකක් හරි අද පන්තියක් ආරම්භ වෙනවා කියලා අහමඩ් සර් ගෙද කොයිද මම හිතන විදියට නේද? ඉතින් ඒ නිසා තමයි මේ පන්තිය මේ වෙලාවට දාගත්තේ. හරිද? එහෙම මෙතන ඉන්න දරුවන්ට එහෙම 4 6 වෙලාවෙ එන්න බැරි හේතුවක් තිබුණාද පුතේ අද දවසේ? 4 6 එන්න බැරි විදියක් තිබුණාද? බලන්න රේසෑන් කරන්න බලන්න අද 4 6 පන්තිය තිබුණා නම් එන්න බැරියයි. හැමදාම එහෙම නේද? හරි. අපි බලමු ඒකට ටීචර් එන්න පුළුවන්. ඉස්කෝලේ පටන් ගැනීමත් එක්ක පුතේ පන්තිවල පොඩි එහෙමෙහෙ වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අපේ ඔයාලගේ පන්තියට කලින් පන්තිය 7 වසරනේ. නේද? අඟහරුවාදා 2 4 තියෙන්නේ අපේ 7 වසර වෙනදා. නමුත් දැන් ඉස්කෝලේ එකමාරට ඇරිලා 2 වෙනකොට ළමයින්ට ගෙදරට යන්න බැරිලු. ඒ නිසා නංගිල මල්ලිලව පොඩ්ඩක් ගත්තා 2මාරට 7 වසර. හරිද? එතකොට 2මාරට ගත්තාම ඒගොල්ලෝ ඉවර වෙන්නේ 4මාරට. හරිද? 4මාරට. ඒ නිසා එතකොට ඕගොල්ලන්ගේ පන්ති වේලාවෙන් පැය භාගයකට පස්සේ නේද එහෙම වුණොත්. ඔයාලව පටන් ගත්තොත් මට පටන් ගන්න වෙන්නේ 4මාරටනේ. 4මාර 6මාර. එතකොට මේ 4මාර 6මාර වෙලාවේ කාට හරි මෙතන මත දැන් රේස්යන් කරා 5 දෙනෙක් විතර. නේද? 5 දෙනෙකුට එන්න බෑ. එහෙම නැත්නම් අද 4මාරට කරන්න තිබුණා ඉතින්. තමයි මේ වෙලාවත් හැබැයි හොඳයි නේද? මේ වෙලාවත් හොඳයි. ළමයි තාම ඇඩ් වෙමින් ඉන්නවා. මොකද සමහරවල්ලාට පන්තියක් කියන වෙලාව පන්තියකට එනවා ඉන්නත් ඇති. හරි. කමක් නෑ පුතේ. එහෙනම් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ඔයාලගේ මේ අන්තිම පාඩම් දෙකනේ යන්නේ නේද? එකක් තමයි ජීවන චක්‍ර පාඩම. අනිත් එක ඉරිදා උදේට සහ ඉරිදා රාත්‍රී පැය දෙකක් කතා කරනවා ස්වභාවික ආපදා කියන ඔය ටියුට් එකේම තියෙන අනිත් පාඩම. ඒකේ නෝට්ස් මම හිතන්නේ ඔයාලා ලියා ගන්න ඕනේ නේද? ඒවා WhatsApp group වලට එවලා ඇති. ඒකේ තව එක දවසක් ලබන සතියේ ඉරිදා කරාම ඒ පාඩම ඉවරයි. කියන්නේ ඔක්කොම ඒතකොට ස්වභාවික ආපදා ඉවරයි. අපි ජීවන චක්‍ර පාඩම අද දවසේ try එකක් දෙමු ඉවර කරගන්න පුළුවන් වුණොත් නේද? එහෙම නැති වුණොත් පොඩ්ඩක් ඉතුරු වේවි. ලබන සෙනසුරාදා සහ ලබන අඟහරුවාදා ඒ ආකාරයට අපි කරලා අභ්‍යාසත් කරලා නේද? පන්ති 9 මොන පන්තියද 8 පන්තිය අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ගේ මේ අවුරුද්ද තුල දෙසැම්බර් මාසෙ පටන් ගත්ත පන්තියනේ නේද? ඔව් දෙසැම්බර් පටන්ගෙන ෆිසිකලි ක්ලාස් වලදී හම්බ වෙලා ඊට පස්සේ ඔන්ලයින් ඇවිල්ලා නේද? අද වෙනකොට ඔන්ලයින් වලින්ම ඉවර කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරි අපි බලමු තව ටිකක් මේ මොකද කොවිඩ් තත්ත්වය තාමත් තියෙනවා. නමුත් සමහර තැන්වල ළමයි ඔය 10ක් 15ක් වගේ ඉන්න තැන්වල නම් ටිකක් පටන්ගෙන තියෙනවා. නමුත් පුතේ ඔයාලා දන්නවනේ අපේ ගෲප් ක්ලාස් ඉතින් ගොඩක් නැහැ. ඒ වුණොත් මට වෙලාව නැහැනේ ගෲප් ක්ලාස් කරන්න. ළමයි 5ක් 6ක් දාගෙන කරන වෙලාවක් නැහැනේ. නේද? ඒ නිසා සාමාන්‍ය ක්ලාස් එකේ ළමයි 100කට වැඩි. ඒ නිසා එහෙම ක්ලාස් එකක් කරන්න ඔව් අමායකේ නම් ටිකක් ළමයි 30ක් වගේ තමයි අපේ පන්ති හිටියේ නේද? 40ක් වගේ. එතකොට එහි බලමු මම ඔයගලන්ට දැනුම් දෙන්නම් කොහොමද අපි 9 වසරේ පන්ති ආරම්භ කරන්නේ ඔන්ලයින්ම කරනවද ටික දවසක් යනකම් එහෙම නැත්නම් අපි ෆිසිකලි ක්ලාස් වලට හම්බ වෙනවද මුණ ගැහෙනවද කියලා. හරිද? රයිට්. ඒක කතාව පැත්තකට තියමුකෝ නේද? අපි චුට්ටක් ඉස්සරහා බලලා ඒ හොඳ තීරණයක් ගමු. මොකද නැරෙන්න බෑනේ නේ දැම්මම. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ওই විදිහට ගෙදර ඉඳගෙන මාත් එක්ක සරුත් එක්ක වලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද පුතේ 9 පන්ති ආරම්භ කරනවා මේ දෙසැම්බර් මාසය තුලම. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකත් මම චුට්ටක් ඔයාලට කියලා ඉන්නම් පාඩමට එන්න කලින්.
අටේ පන්තියේ තිබිච්ච පොත් දෙකටත් වඩා චුට්ටක් ලොකුයි පාඩම් ගන්න වැඩි 9 වසරේ විස්තර කිරීම වැඩි. එතකොට 9 ශ්‍රේණිය කියන්නේ ඔයාගේ O level විභාගෙ පුතේ ෆවුන්ඩේෂන් එක. මේක O level කියන්නේ පුතේ අවුරුදු 3ක පාඨමාලාවක්. ළමයි වැඩි යෝ යුරේකා එකේ ළමයි වැඩි මතකනේ නේද? ඔව් අපි ළමයි දානවා මට යුරේකා එකේ ළමයි වැඩි. ටියුට් එක නෝට් එක ලිව්වට ජාහා හොඳයි හොඳත් ඒ නෝට් එක ඉවරලා තිබ්බේ ගිය සෙනසුරාදා පන්තියට එව්වනේ නේද? මම ආයි අද දැම්මේ නැහැ ඉතින්. එහෙම ඕනේ නම් දැක්කේ නැති කවුරු හරි ඉන්නවනම් මම අඟහරුවාද ක්ලාස් එකේ ආපහු දාන්නම්. ගෲප් එකේ උඩට ගිහලා බලන්න නෝට් එක ඇති හොඳේ දාලා. අද දවසට નિયમિત ටික. ඉතින් මේ මම කියකේ හිටියේ පුතේ දැනට තාමත් 9 ශ්‍රේණියේ ලබන සතිය වගේ වෙනවා ඇත්තටම දැනට යන අයියලක්කලගේ පන්ති ඉවර වෙනකොට 9 පන්තිය. ඒ කියන්නේ ගිය දෙසැම්බර් වල ඔයගොල්ලන්ගේ වගේම පටන් ගත්ත පන්ති. හරිද? දැන් ප්‍රශ්නයක් තියෙනවනේ ඉස්කෝලේ නේද? ඉස්කෝලේ ප්‍රශ්නේ මොකද්ද? ඉස්කෝලේ දැනට යන්නේ ඔයගොල්ලෝ 8 පන්තිය. තාම මම හිතන්නේ දෙවෙනි පොතට ආවෙත් නැහැ. සමහර ඉස්කෝලවල පළවෙනි පොත තමයි ඔන්න යන්තම් ඉවර කරගන්න ඇත්තේ කියලා හිතනවා. ඔන්ලයින් උයි අරවයි මේවයි කරලා පළවෙනි පොත. දෙවෙනි පොත කියන්නේ මේකනේ නේද? මේකනේ. අපි දැන් මෙහි ඉවර වුණාට ඉස්කෝලේ දෙවෙනි පොත යනවා. මාර්තු අප්‍රේල් සමහර විට මාර්තු වෙනකන් යන්න ඉඩ තියෙන්නේ මේ පරණ 8. හැබැයි පරණ 8 එච්චර කර ඉඳලා ඊට පස්සේ 9 පන්තිය 9 පටන් ගත්තට පස්සේ ඔයාට තේරෙන්නේ නැති වෙයි 9 පන්තියේ දේවල් ටක් ගාලා දැන් මේ දවස්වල කරගෙන යනවා වගේ ටක් ගාලා ඉස්කෝලේ කරගෙන යනකොට ඔයාට 9 වසර විද්‍යාව කොටස් නෙමේ ඕන හැම විෂයකම පුතේ ටිකක් අවුල් වෙනවා නේද? අපි පන්තියකට යන්නේ ටිකක් වැඩියෙන් ඉගෙන ගන්නනේ නේද? වැඩියෙන් සරලව ඒක වැඩි පැහැදිලි කිරීමක් කරලා ඒකට තමයි ආව අම්මා තාත්තා අමතර ක්ලාස් එකකට දාන්නේ. නමුත් ඉස්කෝලේදී විනාඩි 40කට පුතේ ඉතින් මහා තොග ගණන් කතා කර ඉන්න වෙලාවක් නැහැ නේද? ඒ නිසා මේ ගොඩක් වෙලාවට ගුරුවරු ඉක්මනට අවශ්‍යම දේ විතරක් කියලා ඒවා ඉවර කරනවා. නමුත් එහෙම බෑ අපි විද්‍යාව ඉගෙන ගන්න ජීවත් වෙන්න නේද? විභාගේ පාස් වෙන්න වගේම ඒකත් එක්ක. ඒ නිසා මතක තියාගන්න අපි මේ 9 ශ්‍රේණිය කියන්නේ පුතේ ඔයාලගේ ලබන අවුරුද්දේ මේ ශ්‍රේණිය ගැන මම කතා කරන්නේ. මේක හරියට නිවසක පුතේ ෆවුන්ඩේෂන් එක වගේ. ගොඩනැගිල්ලක ෆවුන්ඩේෂන් එක වගේ තමයි 9. හරිද? ඊට පස්සේ 10 පන්තිය කියන්නේ හරියට බිත්ති බඳින අවුරුද්ද. ඒකත් අති වැදගත්. හැබැයි බිත්ති ටික කඩාගෙන වැටෙනවා ෆවුන්ඩේෂන් එක අවුල් වුණොත් නේද? තේරුණාද මං කියන එක? පුතේ ඊට පස්සේ 11 පන්තියට අන්න 11 පන්තිය තමයි වහලේ ගහනවා. නිවසේ වහලේ ගහන්න නම් 10 9 ඔක්කොම ශක්තිමත් වෙන්න ඕනේ. බිත්ති ශක්තිමත් වෙන්න ඕනේ. අඩිතාලම ශක්තිමත් වෙන්න ඕනේ නේද? මේ නම් තේ ඔන්න මම මේ ගෙයක් හැදුවේ නේද? මේ ගෙයක් හැදුවේ ඔන්න බිත්ති වෙන්න ෆවුන්ඩේෂන් එක මේ පොළවේ දාපු ෆවුන්ඩේෂන් එක නේද? ශක්තිමත් උනේ නැත්තම් මේවා ඔක්කොම ඉහළ ගහපු ඒවා ඔක්කොම කඩාගෙන වැටෙනවා. හරිද? මේ ගේ ඇතුලේ ඉඳගෙන තමයි ඔයා 11 පන්ති අවසානයේ O level විභාගෙ ලියන්නේ. එහෙනම් O level කියන්නේ පුතේ අවුරුදු 3ක පාඨමාලාවක්. ඒතකොට ලබන අවුරුද්දේ නම් පටන් ගන්නවා ඔයා ඒ පාඨමාලාව හදාරන්න. හරිද? එතකොට දැන් ටිකක් දැනෙන්න ඕනි. දැන් 8 වසරේ පැංචෝ වුණාට 9 වසර කියන්නේ පුතේ ටිකක් බරපතල පන්තියක්. හරිද? බරපතලයි. ඉතින් ඒ බරපතල පන්තියේ සියලු වැඩ ටික අපි කරට අරගෙන කරන්න ඔබත් එක්ක සූදානම් වෙනවා දෙසැම්බර් මාසය තුලදී. එහෙම නැති වුණොත් පුතේ ඉවර කරන්න බෑ. දැන් පේනවනේ ඔයගොල්ලන්ට ඉරිදා උදේ නැගිටිනවා, ඉරිදා රැට තියෙනවා, නේද? තව අමතර පන්ති දානවා. ඇයි ඒ? එහෙම පැය දෙකේවත් කරලා එහෙම ඉවර කරගන්න බැරි නිසා. ඉතින් 9 වසරේ ළමයින්ටත් ඒ විදිහට අමතර පන්ති දම තමයි පුතේ සිලබස් එක ඉවර කරන්නේ. ඉවර කරන්නේ ඔන්න ලබන සතිය ඉවර වෙනවා ඒගොල්ලන්ට ඒ විදිහට. තේරුණාද? ඉතින් වා හිතන්නකෝ ඉස්කෝලේ 8 පන්ති කරලා මාර්තු මාසෙ වෙනකම් ඇදගෙන ගිහිල්ලා මාර්තු අප්‍රේල් වලින් පස්සේ 9 වසර පටන් ගන්නවා කියන්නේ කොහොමද කරන්නේ? තේරුණාද? ඒක පැහැදිලි කරලා දෙන්න පුතේ අම්මටයි තාත්තටයි. එහෙම කරන්න බෑ පුතේ දඩබඩ ගාලා 9 වසර. හරිද? එක පන්තියක්වත් ඔයාගේ අයියලක් කළා ඉන්නවනම් 10 පන්තිත් ආරම්භ වෙනවා. 11ත් ආරම්භ වෙනවා. 8ත් ආරම්භ වෙනවා. ඔයාලගේ මේ පන්තියත් පොඩි අයට 7 ඔක්කොම පුතේ අපි දෙසැම්බර් මාසේ 10 වෙනිදාන් පස්සේ 10 වගේ වෙනකොට ආරම්භ කරමු. හරිද? ඔන්ලයින් දැනට ආරම්භ කරමු. පස්සේ රටේ තත්ත්වයක් එක්ක
අපි බලමු ආයතන වලට එන්න ඔයාලව හම්බ වෙන්න. තේරුණාද? හරි. ඉතින් ඕක තමයි කතාව. ඒ නිසා ලේසි දැන් ටිකක් අර මං කිව්වේ එකයි 9 පන්තිය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පැහැදිලි නේද පුතේ? මිස් 6ක් පටන් ආන්නේ පුතේ 6 පොඩ්ඩක් කියමු පවුනේ මේ කට්ටිය නේද? ඒ කට්ටිය ශිෂ්‍යත්වයට මැරෙනවනේ මේ දවස්වල. එළගේ ජනවාරි 22 නේ පුතේ ශිෂ්‍යත්වය තියෙන්නේ. ඒ නිසා අම්මලා තාත්තලාට කියන්නේ මේ ඔයාලගේ ගෙවල් වල ඉන්නවනම් මේ පොඩ්ඩක් ඉන්න දෙන්න කියලා. ඒ සිල පොඩි පොත් දෙකක් නේ පුතේ තියෙන්නේ මම මේක කරලා දෙන්නම් ඒගොල්ලන්ට. හරි අමතර පන්ති ඕනෙත් නෑ නේද? පාඩම් මං හිතන්නේ 11යි තියෙන්නේ. හරි පාඩම් 11යි. ඕගොල්ලන්ට වගේ මේ මහ ගොඩක් නෑ. ඒ නිසා ඒගොල්ලන්ට පොඩි රිලැක්ස් එකක් අරගෙන නේද අපි ජනවාරි 22 පස්සේ ඒගොල්ලන්ට ආරම්භ කරමු පෙබරවාරි මාසේ මුල. හරිද? එතකන් ඒගොල්ලන්ට පොඩක් ඉන්න දෙන්න ඔළුව නිකන් විකාර වෙලානේ පොඩි අවුන්ගේ තියෙන්නේ නේද? 6 පස්සේ පටන් ගමු නේද? ඒගොල්ලෝ ඕනේ නෑ දැම්ම. ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නවනේ සමහර කට්ටියනේ. 11 ටීචර් පාඩම්. ඔව් පාඩම් 11යි 6 වසරට තියෙන්නේ. ඒක නේද කිව්වේ? ඔව් හරි. ඔන්න පුතේ මම එන ටිකක් ඔයාලගේ කාල වේලාව ගත්තේ නේද? කාල වේලාව ගත්තේ මේ නමුත් ඒවා ටික දැනගන්න ඕන නිසා නැත්නම් ඔයගොල්ලෝ බලයි ඇයි මේ ඉස්කෝලේ 8 කරනවා ඒ අතරේ මේ 9 පටන් ගන්න මොකටද කියලා මිස්ටර් පිස්සුද කියලා නේද? එහෙම එකක් නෑ. ඔයාලට තේරෙනව දැන් ඒ සිලබස් එක ටිකක් ලොකුයි නිසා. තාලෙට මේක කරගෙන යන්නත් ඕන. ඔයාලට තේරෙන විදියට. එකම මට්ටමේ දරුවෝ නෑ නේද? කීප සැරයක් කිව්වම තමයි පුතේ තේරෙන්නේ. එතකොට ඒ නිසා මේ එහෙම අපි ආරම්භ කරමු. කාගේවත් අකමැත්තක් නෑ නේද පුතේ එහෙම? ඔව් මෙහෙමයි. තව මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒකට පොඩි පිළියමක් සර් දාලා තියෙනව නේද? ඔව් ඒ කියන්නේ මේ ඔව් මට දානවා නෑ මිස් කැමති කට්ටිය නේද? හරි. පුතේ ඔයාලා බය වෙන්න එපා. දැන් ඉස්කෝලේ මාර්තු මාසයේ අවසාන වාර පරීක්ෂණය තිබ්බොතින් දෙවනි පොත දඩබඩ ගාලා ඉවර කරලා ඒකටත් පොඩි පිළියමක් තියෙනව නේද? ඔව් පේපර් ක්ලාස් එකක් යනවාට නොමිලේ. ඔයා 9 වසර ඉගෙන ගන්න අතරේ 8 වසර නැවත රිවයින් කරනවා. ඒ වාගේ ඉස්කෝලේ විභාගෙට. තේරුණාද? ඒ ගෲප් එක ඔයාලා ඒ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න එපා. ඔයාලට මේ අපේ ගෲප් වලට ඒ ලින්ක් එක එවනවා. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒක නොමිලේනේ. ඕන එක්කෙනෙකුට නෑදෑයොන්ට ඕන කට්ටියකට ලංකාවේ ඕන එක්කෙනෙකුට එන්න කියන්නේ 8 වසර. හරි. ඒ වගේ හැම එකටම තියෙනවා පුතේ. 6 තියෙනවා, 7 තියෙනවා, 8, 9, 10, 11 ඔක්කොටම පේපර් ක්ලාස් මේ එකක් යනවා. හරි. ඒ ඔක්කොම නොමිලේ පුතේ. පැයක් යනවා. කමන්නේ නේ අපිත් එක්ක පැයක් නේද? ප්‍රශ්න ටිකක් කතා කරලා පරණ පන්තියේ අලුත් පන්තියේ යන අතරේ ඔයගොල්ලෝ බලයි මොකද දන්නේ අපිට ඕක පුළුවන් නේ කියලා. ඔය පුළුවන් තමයි. බැරි කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය පොඩ්ඩක් නැවත ඒවා මතක් කරගෙන ගිහිල්ලා අපි 9 පන්ති වලට කරමු. ඉස්කෝලේටත් මොකෝ ලකුණු ටිකක් අරන් දෙන්න බෑ. නැත්තම් අම්මගේ හිත හොඳ නෑනේ නේද? අදිස්සිය විභාගයක් තිබ්බොත් 30යි පුතේ බොහෝ දුරට මාර්තු මාසෙ වෙනකොට දකුණු පළාත් අවසානයක්. එතකොට මුළු පොත් දෙකෙන්ම එනවා. අපිට අවුලක් නෑ නේද? නමුත් ඉතින් 9 පටන් ගත්තට පස්සේ ඔයා 9 බදාගෙන කරනවනේ. එතකොට 8 අමතක වුණු. ඒ නිසා පොඩි රිවයින් එකක් යනවා. අපිත් එන්න. ඔයාලත් එන්න ඕනේ ඉතින්. හරිද? ඔයාලට තමයි දාන්නේ. ඔයාලටයි ඔයාලගේ යාළුවෝ ඉන්න කට්ටිය කැමති අයට ඒකට ඇඩ් වෙන්න කියන ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට හෙට තියෙනවා හෙට 8 වසර. තියෙනවා මට මතක නැහැ. හරි තියෙනවා නම් ලින්ක් එකේ පුතේ හොඳේ. හරි නේද? හොඳයි. ඔන්න එනම් කතා කරා වැඩිද මන්ද නේද? මට බනිනවත් දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඇරුවින් කට්ටිය බනිනවත් දන්නේ නැහැ නේ. නෑ නේද? හරි. ඉතින් කියන්නත් ඕනනේ. රුවින්නේ හොඳයි මම දැක්ක ලකුණු 80 ගානක් තියෙනව නේද? මධ්‍ය වාර පරීක්ෂණේ. හරි. ගොඩක් අයගේ හොඳයි පුතේ ලකුණු හොඳේ. 8 වසරේ ළමයින්ගේ ලකුණු 70 පාට යහගත්තා කියන්නේ ඇති. හරිද? හැබැයි අර ටිකක් 8 නෙමෙයි මේ 50 ගණන් 40 ගණන් එහෙම පැටව ඉන්නවත් දන්නේ නේද? පිටියොත් තමයි අවුල. මං හිතන්නේ Google form එකේ ලකුණු එවලා තිබුණා. ඔයාලට ඒක දැම්මත් එක්ක. ඒකේ සමහර ඒවා පුතේ අර කාගේ ළමයි දෙන්නෙක්ගේ වෙනසක් වෙලා තියෙනවා කියලා මොකද්ද කිව්වා. ඒක නිවැරදි කරලා දැම්මා මං හිතන්නේ ආපහු. ටීචර් 66යි. කමන්නේ 66යි කියන්නේ B එකක ඉන්නෝ. ලබන අවුරුද්දේ ඇදලා දෙන්නම් ඒකට. හොඳේ? ඒකට ඇදලා දෙන්නම්. හරි. 100ක් තියෙනවා මොණියවයි නේද? කවුද බොලි? හරි පුතේ හරි. මම දන්නවනේ ඔයගොල්ලෝ දක්ෂයි කියලා නේද? ඔයගොල්ලන්ට විද්‍යාව හොඳට පුළුවන් කියලා දන්නවා. මටත් වැඩිය පුළුවන් දැන් නේ.
හරි හරි. ඔන්න 90යි මඩුල හොඳයි හොඳයි. නියමයි. ඕව තියාගන්න 90ම හොඳද? 97 100 75ට එහා කොහොම හරි ලයින් එකේ යන්න ඕනේ උදේ දිගටම. එතකොට ඒක තියෙනවා. හරිනේ. රයිට්. එහෙනම් පුතේ ඔන්න වැඩි කතා නවත්තමු නේද? දැන් කීපාරක් නැවැත්තුවද මිස්ටි? ඔව්. හරි. අපි දැන් කතා කරන්නේ මම ඕගොල්ලන්ගේ සාමාන්‍ය දේවල්. මම ඔයාලට තියෙන පාඩමේ කොටස් ටිකක් කතා කරන්න යනවා. පුතේ මං හිතන්නේ සමනලයාගේ ජීවන චක්‍රය අපි කතා කරලා ඉවරයි මේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් අහන්නම්. සමනලයාගේ ජීවන චක්‍රය මොන රූපාන්තරණයක්ද පුතේ දැක්කුයි? රූප ගොඩක් තිබුණා. ඒ නිසා රූපාන්තරණයක් දක්වන සතෙක් සමනලයා කියන්නේ. එයාගේ ප්‍රධාන කැපිපෙනෙන අවදි 4ක් තිබුණා. නේද? කැපිපෙනෙන අවදි 4ක් තිබුණා. තර්ස්ඩේ ක්ලාස් එකක් කරන්න මිස්. එහෙමද පොඩක් කියන බලන්න. හරිද? රයිට්. ඔන්න ඇරිලා. ප්‍රධාන අවස්ථා පුතේ 4යි. යම්කිසි ජීවන චක්‍රයක කැපිපෙනෙන අවස්ථා තියෙනවා නම් නේද? එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා නම් අපි මේ රූපාන්තරණයට කියනවා සම්පූර්ණ රූපාන්තරණය. නේද? මොකද්ද පුතේ සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ? ජීවන චක්‍රයේ නේද? ඔව් කැපිපෙනෙන ලක්ෂණ තියෙනවා කියන්නේ කැරපොත්ත කැපිලා පේනවා. හරි සමනලයාගේ මොනවා හරි කොටස් කැපිලා පේන එක නෙමෙයි. එකිනෙකට වෙනස් රූප. හරියටම අඳුර ගන්න පුළුවන් දලඹුවක්. හරියටම සුඹුලා, හරියටම බිත්තර, හරියටම පිලවවදී. සමනලයාගේ අඳුර ගන්න පුළුවන් නේද? අන්න ඒ නිසා පුතේ ඒ කියන්නේ එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන අවස්ථා තියෙනවා නම් සම්පූර්ණ රූපාන්තරණයක්. පුතේ මේ බලන්නකො කැරපොත්තාගේ හැටි බලන්න නේද? කැරපොත්තාගේ ජීවන චක්‍රය. ඔයාට පේනවා නිකන් මේ හැමතැනම ඉන්න රූප ටික නිකන් එක වගේ කියලා. නිකන් දල වශයෙන්. නේද? ඒ කියන්නේ කැපිපෙනෙන අවදි නේ. රූප එකට දැම්මා. හරිද? කැපිපෙනෙන අවදි පුතේ මේ අවස්ථාවේ ඔයාට පේනව නැහැ. මම තව රූප ටිකක් ඔයාලට පෙන්නගෙන යන්නම්. මෙන්න බලන්න. මෙන්න බලන්න. ඔය කැරපොත්තගේ ජීවන චක්‍රය ගත්තම ඔන්න. හරි. මේ ඉන්නේ සූඹුල් නිකන් ලොකු කැරපොත්තක්. මේ කට්ටිය නිකන් එකම වගේ. මේ ඉන්නේ චූටි බට්ටෝ. මේ බට්ටෝ ටිකක් ලොකු වෙවි ඉනවා. නමුත් ඔයාලට පේනවා නිකන් මේගොල්ලන්ගේම පාට තමයි තියෙන්නේ. අර සමනලයා වගේ මදුරුවා වගේ නේද? කෙලිම මදුරුවෙක් දැක්කම අඳුරගත්තා ඒක. නමුත් මදුරුවාගේ කීටය පුතේ ඊට වැඩිය වෙනස්. නේද? කීටය වෙනස්. හරි. ඊළඟට පිලවවදී එයත් වෙනස්. බිත්තර ඉතින් බිත්තර නම් අවුලක් නෑ. නමුත් අර තුන් දෙනා කැපිපේන විදියට වෙනස් නේද? කැපිපේන විදියට වෙනස්. සූඹුලා පිලවා කීටයක් කියන අවදි. හරි. නමුත් මෙම ස්ථානය ගත්තොත් ඔයාට එහෙම කැපිලා පේන ගතියක් නැහැ නිකන්. නේද? නිකන් එකම වගේ චූටි කැරපොත්තෙක් වගේ ඔයාට පේන්නේ මෙයා. නේද? එහෙනම් පුතේ ජීවන චක්‍රය තුළ ඒ අවදි ගත කරන එක අවදි කැපිපෙනෙන වෙනස්කමක් නැත්නම් අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණයක් කියලා. අසම්පූර්ණ රූපාන්තරණයක්. උතේ නම් ඔයා කියන්න මට මේ කැරපොත්තා සම්පූර්ණ රූපාන්තරණයක් දක්වන සතෙක්ද අසම්පූර්ණ රූපාන්තරණයක් දක්වන අසම්පූර්ණ රූපාන්තරණයක් දක්වන සතෙක්. අසම්පූර්ණ නේද? මේ බලන්න. ඔන්න බලන්න විතර සම්පූර්ණ රූපාන්තරණය. මේකේ ඉන්න නනුත් නිකන් හරි අමුතුයි කැරපොත්තගේ හොඳේ. මොකද්ද දන්නවද? කලින් දවසක මම චුට්ටක් නිකන් කිව්වා අර පාඩමේ මුලදී. මේ විතර වලින් එන චූටි කැරපොත්තු පැටියක් විතර ගොඩක් දානවා පුතේ. විතර නිකන් කවර් එකක්. මම මේකේ ලස්සන රූපයක් වලට පෙන්නන්නම්. මෙන්න බලන්න. අන්න විතර පැකට් දැක්කද? කැරපොත්තගේ දාන විතර කවරයක් තියෙන්නේ පුතේ.
ඒ බිත්තර කවලය ඇතුලේ මේවා චූටි බිත්තර ගොඩාරියක් තියෙනවා. පාන් ගෙඩියක් වගේ නිකන්නේ. දැක්කද? ඔය මේ බිත්තර පුපුරලා තමයි අවසානයේ මේ කට්ටිය එන්නේ. ඔන්න බිත්තර වල හැටි. ඒ කියන්නේ චූටි එක නිකන් චුට්ටි බිත්තරයක් නෙමේ දාන්නේ. අඳුරු ස්ථානවල නෙමෙයි. එක වර්ගද? නෑ පුතේ. එක ඒ කියන්නේ එකම එක ඒ කියන්නේ ඒ අවස්ථා කීපයක් එහෙම මෝරණ ඒ කියන්නේ මේ අවස්ථාවේ තිබිලා ඊළඟට ආයෙ චුට්ට දවසකින් ටිකක් ලොකු වෙනවා. එහෙම මේවා එක කට්ටියද. හරි. එක කැරපොත්තන්ගේ එක අවස්ථා තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මේ වගේ නිකන් පාන් ගෙඩි වගේ පාන් ගෙඩි කියලා මෙච්චර ලොකු නෑ මේවා අපිට රූපේ. උන්චි නිකන් පොඩි කොටස්. හරි පොඩි කොටස්. ඒකේ ඇතුලේ තියෙනවා බිත්තර ගොඩාරියක්. හරි. ඉතින් මේ බිත්තර පුපුරනවා ළමයි. ඔන්න බලන්න පුතේ. මේ බිත්තර දාන අවස්ථාවක් මෙයා අසපැත්තෙන් නේද? හරි මේ තියෙන්නේ නිකන් කුරුමිනි ගුලි වගේ පේන්නේ. නමුත් ඒ සත්තු නෙමේ බිත්තර දාන. ඒතර බිත්තර රාශියක් ඔයාලට තේරෙනවා දාන එක බිත්තරයක් නෙමෙයි. හරි. ඉතින් මෙන්න මේ බිත්තර පුපුරලා ඔන්න බලන්න තියෙන්නේ. හරි. ඔය තියෙන්නේ දැන් මේකේ කවරයක් නේ මං කිව්වේ තියෙනවා මේ කවරේ කළු පාට කොටස ගැලෙව්වම මෙන්න ඔයාලට පේනවා 1 2 3 4 5 6 7 8 බිත්තර 8ක් තියෙනවා. සමහරවිට මෙයා මේ තට්ටුවට යටිනුත් තව තට්ටුවක් තියෙන්නත් පුළුවන්. ඔන්න මං එහාට වෙන්නම් ඔයාලට පේන්න. හරි. මේ ඉන්නේ සූඹුලා එයා දාන බිත්තර පැක් එකක් පුතේ දාන්නේ. බිත්තර සෙට් එකක්. හරි. සෙට් එකක් කියන්නේ ගණිතේ නම් සෙට් එකක් කියන්නේ කුලකයක් නේද? ගොඩාරියක් දානවා. ඔන්න බලන්න. ගැහණු කැරපොත්ත තමයි පුතේ බිත්තර දාන්නේ. හොඳේ. අන්න ගැහණු කැරපොත්ත තමයි ඔය බිත්තර දාන්නේ. බිත්තර දාන අවස්ථාවක්. බිත්තර පුපුරලා එන එක්කෙනා. ඇයි? ගෑනු කැරපොත්තයි පිරිමි කැරපොත්තයි අඳුරගන්නේ කොහොමද? අනේ මන්ද දන්නේ. හරි? බිත්තර දාන්නේ කොහොම හරි ගැහණු කැරපොත්ත. හරිද? ඊටේ බිත්තර සමහර ලී බඩු වල ඇලෙනවා නේද? ඔව්. ඒ අලවල තමයි යන්නේ. ඔය අඳුරු ස්ථානවල අලවල යන්නේ. දැන් ගැහණු ළමයි පිරිමි ළමයි අඳුර ගන්න විදියක් තියෙනව නේද? ඒ විදියට තමයි අඳුර ගන්න. හරි. නේද? ඒ විදියට තමයි අඳුර ගන්නේ. හරි. ඉතින් මෙන්න මේ බිත්තර වලින් පිටවෙන එක්කෙනාට මොනවද තියෙන දේවල් කියලා අපි බලමු. යාගේ නම නම් ශිෂුවා. හරි. ශිෂුවා. පුතේ මේ බලන්න. මම මේ ගත්තේ මේ ඉන්නේ සුහුබුල් කැරපොත්තෙක් ලොකු එකෙක්. මේ ඉන්නේ ශිෂුවෙක්. එතකොට ඔයා හොඳට බලන්න මෙයාගේ අතරේ තියෙන වෙනස්කම් මොනවද කියන්න පුළුවන්. මේ මොනවද මේ පිටින් තියෙන්නේ? මුලාට පියාපත්. නෑ. ඔගොල්ලෝ වගේ නිකන් ශිෂුවෝ. නිකන් එක තැන ඔය පොකුරු ගහයි දඟල ඉන්නවා. යන්න බෑ පුතේ. ඒ කියන්නේ පියාසර කරන්න බෑ. අඬු බඬු තියෙනවා. හැබැයි මෙයාගේ තරම් ශක්තිමත් නෑ පුතේ ආණ්ඩු. හරිද? එහෙනම් පියාපත් නෑ අන්න ශිෂුවා. සුහුඹුලාට පියාපත් තියෙනවා. විභාගෙට ආවොත් ශිෂුවා සහ සුහුඹුලා අතර වෙනස්කම් ලියන්න. අන්න ඔයා ලියන්න ශිෂුවාට පියාපත් නැත. මෙයාට සුහුඹුලාට පියාපත් ඇත. මෙන්න දෙවනි වෙනසමයි පුතේ. දෙවනි වෙනස. මෙයා පුංචිනේ මේ පුංචි ශිෂුවා හැවහැලි. ඔයා දන්නවනේද ඔය සර්පය ගැරන්ඩි එහෙම පුතේ. ගැරන්ඩිය. ඔව් එයාගේ ඇඟේ තියෙන කවර ගැලවෙනවා යම් කාලෙකදී. ඒ හැව අරිනවා කියලා කියන්නේ සැවහැලි. ඔව් ටීචර් හැවහරි. සමහර මිනිස්සු පුතේ හැවක් දැක්කත් බය වෙනවා. සතෙක් ඉන්නවා පොඩ්ඩක් ඊට පස්සේ ආයෙ විපරම්තල බලදී හැමදාම සාමාන්‍ය සතා එකම තැන ඉන්නේ නැහැ. ඊට පස්සේ නිකන් ගිහිල්ලා බලනවා මොකද්ද වල තියෙන්නේ. බලද්දි හැවක් තියෙන්නේ. හරිද? එයා දාලා ගිහපු හැව. ඉතින් එහෙම මිස්සේ විසගොඩ සල්පෙක් වුණොත් ඒ විසක් තියෙනවනේ. ඔව් පුතේ ඔව්. එහෙම එයාලගේ ඒ සම එන්නේ පුතේ හරියට ශක්තිමත් සම එන්නේ පිටත සම ගලව අයින් කරනවා. ඒ කියන්නේ ඒ ලපටි අවස්ථාවේ නම් පරිණත වෙනකොට වෙන සිද්ධියක් නෙවෙයි. හැවහැලීම. ওই සර්පයෝගේ තමයි ගොඩාරියක් තියෙන්නේ. නමුත් මෙන්න ආත්‍රපෝඩා සතෙක් විදියට
අපි කැරපොත්තා. මෙයා කෘමියෙක්නේ නේද? මෙයා කෘමියෙක්. පුතේ මේ කෘමියාගේ සැවැහැලි කිහිපයකට පස්සේ තමයි පරිණත සුහුඹුලා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙයා ලාබාලයි. මේ ශිෂුවක් කියන්නේ ලාබාල කෙනෙක්. මම ඔයාගෙන් ඇහුවොත් ශිෂුවන්ට පුළුවන් ද බිත්තර දාන්න? බෑ ටීචර්. බෑ ටීචර්. අන්න තව වෙනසක් නයි. බෑ ටීචර්. සුහුඹුල් කැරපොත්තෝ බුවට බිත්තර දාත හැකි. ගෑනු සතා හොඳේ සුහුඹුල් කැරපොත්ති. එම කියන්නේ නැහැනේ කැරපොත්තයි කියලානේ කියන්නේ. ඒ වුණාට ඔයා දැනගන්න ඕනේ කැරපොත්තගේ ගැහැණු කැරපොත්තා තමයි එතකොට බිත්තර දාන්නේ. පුතේ එන සුහුඹුලා බිත්තර දානවා ශිෂුවා බිත්තර දාන්නේ නේ. අන්න මෙන්න ඊළඟට අපි යාට කසාදයක් බඳින්න යන්නේ. හරි රයිට්. කවුද කසාද බඳින්න කැමති මෙයාද මෙයාද? මෙයා චූටි නේද? මෙයා කියනවා අනේ මට බෑ මට අම්මයි තාත්තයි ඕනේ නේද? මෙයා එහෙම යන්නේ. පුතේ මේ සුහුඹුල් කැරපොත්තා තමයි අපි එක කියන්නේ මෙහෙම. මම මේ කසාද බඳිනවයි කියලා කිව්වට එහෙම ලියන්නේ නෑ. නේද? මෙයා ලිංගික පරිණතියක් පුතේ නෑ. පොඩි එකෙක්. මෙයා එහෙම පැටවු හදන්න, ඒ කියන්නේ බිත්තර දාන්න මෙයාට බෑ. නමුත් ඔන්න තුන්වෙනි වෙනස මම කියන්නේ. මෙයා හැබැයි ලිංගික පරිණතියකට සුදුසුයි. ඒ කියන්නේ මෙයා ලිංගික වශයෙන් බිත්තර දාන්න පුතේ ලේස්ති වෙලා ඉන්නේ සුහුඹුල් අවස්ථාව. ඔන්න කොටස් තුනක් කිව්වා නේද? අනිත් එක තමයි ඇස් දෙකට පේන වෙනස කියන්නමයි පුතේ මට. මෙයා ලොකුයි. මෙයා පොඩි කුඩි. චූටි නේද? බට්ටෙක් වගේ චූටි ඇටයක් එක. එනම ලක්ෂණ හතරක් කිව්වා කාටද කියන්න පුළුවන්? ශිෂුවා කුඩාය. ක්‍රියාපත් තියෙනවා. ලිංගික පරිණතිය හරි මතකයි නේද? ඔන්න මම එමින් කිව්වෙත් ඒකයි ඔයාට. ඔන්න පුතේ ඔයාලා කිව්වේවා හරිද හරිද බලන්න අනිත් අය. අපේ දරුවෝ කිව්වේවා හරි මට. මෙයා කුඩායි, මෙයා පරිණතයි. නේද? මෙයාගේ ප්‍රමාණය විශාලයි. මෙයා ලිංගික පරිණතියක් නේ. මෙයා ලිංගික පරිණතියක් තියෙනවා. මෙයා බිත්තර දාන්නේ, මෙයා බිත්තර දානවා. මෙයා පියාපත් නේ, මෙයාට පියාපත් තියෙනවා. එහෙනම් දෙකක් ලියන්න කිව්වොත් වෙනස්කම් සුහුඹුල් කැරපොත්තයි ශිෂුවයි අතරේ පුළුවන් අපේ පැටවුන්ට? පුළුවන්. හරිද පුතේ? හරි. තව රූප ටිකක් බලමු. ආන්න ඔය ඉන්නේ පුතේ ඔන්න මේ ශිෂුවෝ. මේ ශිෂුවෝ මෙයා තාම ශරීර චුට්ට ලොකු වෙනවා දැන්. නමුත් තාම පියාපත් ඇවිල්ලා නැහැ. මේ ඔන්න ඒ කියන්නේ මේ හැවහැලීම් කීපයක් මෙයා සිද්ධ කරනවා හොඳේ. මෙයාගේ හැවහැලීම් කීපයක් සිද්ධ කළා තමයි මෙයා වර්ධනය මේ ශිෂුවෝ ඉන්නේ. ඔන්න බලන්න. මේ බිත්තර වලින් එන ශිෂුවෝ හරිද ලොකු වෙනවා. ඒ අතරේ පුතේ යා වර්ධනය වෙනවා. ටික ඔන්න සුහුඹුල් කැරපොත්තා බවට පත් වෙලා තියෙන අවස්ථාව. හරිද? මේ ආකාරයට තමයි සුහුඹුල් කැරපොත්තා බවට පත් වෙන්නේ. රයිට්. අපි ඒ ටික බලන්න ඔයා ලියලා නෝට් එක දාලා ඇත්තේ. ඒ ටික බලන්න පුතේ අපහැදිලි තැනක් තියෙනවා නම් මම ඉක්මනට නෝට් එක කියාගෙන යනවා. ඔයා ලියන්න එපා. පස්සේ ඔයා ෆෝන් එක බලලා ලියන්න. හොඳේ? ඒකේ ලියපු කට්ටියට දැනට ලියාගෙන සෙට් වෙලා ඉන්න කට්ටියට මම ටක් ගාලා කියාගෙන යනවා. කැරපොත්තාගේ ජීවන චක්‍රය පිටු අංක කියන්නද? 6. පිටු අංක 6. කැරපොත්තා රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණයක් තමයි දක්වන්නේ නේද? ජීවන චක්‍රයේ ප්‍රධාන අවදි බිත්තර ශිෂුවා සුහුඹුලා. එතකොට පුතේ මේ රූපය අලවිලා තියෙන්න ඕනේ. හරි බිත්තර ශිෂුවා සුහුඹුලා කියන මේ රූපය එතනට අලවිලා තියෙන්න ඕනේ. බලන්න ඔයා වැඩ කළා නැත්තම් මම ඒකයි පෙන්නුවේ. ඊළඟට ඔන්න අර බිත්තර පැක් එකක් මේ ඇඳලා එවලා තියෙනවා බිත්තර වල ස්වරූපය. අර පොඩි කවරෙක් එක්ක වගේ තියෙන. බිත්තර වල හැටි. සුහුඹුල් කැරපොත්තා කළු දුඹුරු පැහැති බිත්තර කීපයකින් යුත් කවරයක් තමයි දාන්නේ නේද? අඳුරු තැනක අලවයි. හරිද? දැන් ලියන්න යන්න එපා කට්ටිය. මම කියන්නේ මේ ලියන්න නෙමේ ලියපු නෝට් එක හරිද කියලා බලන්න විතරයි. අඳුරු තැනක මේක අලවනවා. ඊළඟ ශිෂුවා
බිත්තරයෙන් බිහිවන සත්‍යයා වෙයි. හරිනේ බිත්තර පුපුරගෙන එනවා. රූපාකාරයෙන් සූඹුලාට සමානය. අපි රැවටෙනවානේ ඇත්තටම මේ පොඩි කැරපොත්තෙක්ද නේද? එයාත් සූඹුලෙක්ද? ටීචර් සමනලගේ ජීවන චක්‍රයේ පිටුවේ ෆොටෝ එකක් එවන්න. හායි වට්ටම් එවන්න. හරි. ඒක අඟහරුවාද පන්තියට කරේ නෑනේ. මොකද්ද කරේ නැත්තේ? සමනලයා සමනලයාගේ ජීවන චක්‍රය. එහෙමයි. ඕනේ ටීචර්. අයියෝ ඇත්තද? ඔව් ටීචර්. තමයි අපි මෙතන ඉඳන් නේ කතා මම ඒගොල්ලන්ට කරලා දෙන්න පුතේ සමනලගේ ජීවන චක්‍රය හොඳේ. නැත්තම් ඔයාලට පුළුවන් නම් YouTube එකට දාලා තියෙන මේ පාඩම ඉස්සරහට ගිහිල්ලා ඒ ටික විතරක් මේව කරලා බලන්න. ඕමි. ඊට YouTube එකේ නෑ. රාජ පන්තියේද ටීචර්? YouTube එකට දාලා තියෙන මම ඕගොල්ලන්ගේ පාඩම සෙනසුරාදා කට්ටියට මම හිතන්නේ සමනලයක් කරා. කරා මිස් කරා. නේද? වාදේ දාලා තියෙන්නේ. මේ group එකට YouTube එකට දාලා තියෙන්නේ මම සෙනසුරාදා එකද ඕගොල්ලන්ගේ එකද දන්නේ මතක නෑ මට. රහරු වාදේක ටීචර්. අප්පා එහෙමි. එහෙනම් සමනලයක් කරලා දෙන්න පුතේ. හරි අඟහරුවාදා කට්ටියට මම සමනලයා කරපු එකේ වීඩියෝ එකක් හරි මාක් කරීවත් එවන්නම්. අපිට නැත්තම් කතා කරමු ඊළඟ දවසේ. ලබන අඟහරුවාදාට කතා කරමු එමු. හොඳේ? ලබන අඟ සෙනසුරාදා පන්තිය තියෙනවානේ. ඒතර සෙනසුරාදා පන්තියයි අඟහරුවාදා ළමයින්ට පන්ති වේලාව දැනුම් දෙන්නම්. ඔයගොල්ලෝ group එක බලන්න කොයි වෙලාවටද කියලා. ඒ වෙලාවට සමනලයා මට මතක් කරන්න හොඳේ. ආව ගමන් ටක් ගාලා මතක් කරන්න. සමනලයා කරන්න කියලා. හරි. මම ඒකේ මේ නෝට් එක දාන්නම්. ඒක ලියා ගන්න. කියලා දෙන්න විතරයි තියෙන්නේ. කියලා දීලා තියෙන්නේ දැන් හැබැයි. නේද? ඔය තනින් තනදී ওই පාඩමේ ගොඩක් වෙලාවට සමනලයාගේ ජීවන චක්‍රය තමයි මම විස්තර කරන්න ගත්තේ. කවන්නේ මම ටක් ගාලා කියලා දෙන්නම් පුතේ අඟහරුවාද දරුවන්ට. එක කිව්වේ කොහොමද? ටීචර් දැම්මා. ඈ සමනලය හදලා group එකට දැම්ම ටීචර්. ඔව්. ඒක මම ආයි ඔයගොල්ලන්ගේ group එකට දාලා තියුනේ නැද්ද? හැමෝටම. නෑ මිස්. නැද්ද? කවුරු දාලා තියුණ ටීචර් මොකක් හරි. ඔව්. දාලා තිබුණා මිස්. දාලා තිබුණා නේද? ඔව් එයා ගෙදර මං හිතන්නේ හදපු සමනලේ එයාගේ කීට අවස්ථාව පිළව ඔක්කොම හදලා තිබුණා. හොඳයි. කවුද පුතේ හැදුවේ? නම මොකද්ද? පමුදිත ටීචර්. පමුදිත. ඔව් හරි. පමුදිත තමයි හදලා තිබ්බේ. හොඳයි. ටීචර් මට දාලා තියුණා. එහෙමද? දාලා තිබුණා. හරි. ඒක බලන්න එනවා. හරිද? රයිට් අපි කරපොත්තා ඉවර කරගමු. එතකොට ලිංගික පරිණතියක් පුතේ නැත. ප්‍රමාණයෙන් කුඩායි පියාපත් නැත. ඔන්න ඔය දේවල් ටික එතකොට ලියලා තියෙනවා ශිශුව ගැන. සූබුලා ගැන ශිශු අවධිය කිහිපයකින් ශිශු අවස්ථා කිහිපය ගත කිරීමෙන් පසු ඒ කියන්නේ හැවහැලීමෙන් පසු සූබුල් කරපොත්තන් බිහි වේ. ඔන්න පුතේ කරපොත්තගේ වැඩේ ඔතනින් මම එනම් ටිකක් කියන්නේ මොකද්ද? දාන්නේ මොකද්ද chat එකට යම් පොන්න. මිස් ටිකක් කියන්නේ සිහි ටික්ක. ಶಿಶುවට ටික්ක නෑ. එහෙම කියන්නේ. ಶಿಶುවා තමයි හොඳේ. ಶಿಶුවා තමයි. වෙන නමක් නෑ පුතේ. ඒ කියන්නේ ටික්ක කියන්නේ මොකද්ද? ටික්ක කියන්නේ ಶಿಶುවටද? මම එහෙම එකක් ටීචර් ටික්කයි කියන්නේ අර වැලි වල පයින් එක. නෑ. ඒක නෙමෙයි. ටික්ක නෙමෙයි. අර ඔය වතුර වලේම පයින්නම ටික්ක පන්නනවා කියන්නේ නේද? ඒ ටික්ක නෙමෙයි. ටික කළු පාට සතෙක්. නෑ ඌ නෙමෙයි. නේද මේ ඌ නෙමෙයි ටීචර්. ඌවා කියන්නේ. ඉස්සර කුරුමිනියෙක් වගේ එකෙක් ඉන්නෝ. මොකද්ද? කුරුමිනියෙක් වගේ එකෙක් ඉන්නෝ ඌ අතින් ඇල්ලුවහම ටිස් ගන්න ඌට ටික්කයි කියන්නේ. ඔව් හරි මම දන්නවා. ඌ දිගයි. ඒකනේ කවුද? යසාරු නේද? යසරු. හරි පුතේ. ඌ නෙමෙයි. හරි. එහෙනම් කරපොත්තගේ අවුලක් නැහැ නේ ඔයගලන්ට නේද? හරිද ඔක්කොම? සෝඹුලයි මේ ශිශුවයි අතර වෙනස්කම් ටික. හරි. එහෙනම් දෙන්නෙක් ඉතින්. හරි. එහෙනම් පුතේ මම යනවා. ඔන්න සතුන්ගේ ජීවන චක්‍ර කියන කොටස ඔතනින් ඉවර වෙනවා. සමනලයා ගැන අඟහරුවාද කට්ටියට මම කතා කරන්නම්. මේ මෙතන දැන් ගන්න තිබ්බා. මොකද ප්‍රසන්ටේෂන් එකේ කොටස වෙන ලැප් එකක තියෙන පුතේ.
හරි. මම දැන් අද ප්‍රසන්ටේෂන් එක විතරයි කම්පියුටර් එකට දාගෙන තියෙන්නේ. ඒ නිසා මේ සමනලයාගේ එක මෙතන නැහැ. කමන්නේ මම ඔයාලට එකේ ෆොටෝ එකකුත් එක්ක එවන්නම් ලියාගත්ත ටික. ඒ ටික ලියලා පින්තූර අලවලා තියාගන්න. ඊළඟ දවසේ විනාඩි 10ක් යන්නේ නැහැ. මේ සමනලයා ගැන කියලා දෙන්න. හොඳද? එහෙම කතා කරමු. මෙන්න ශාක. දැන් ශාක තරහ වෙනවනේ. එයාලා ජීවි. හැම ජීවියෙකුටම ජීවන චක්‍රයක් තියෙනවද නැද්ද ළමයි? හැම ජීවියෙකුටම තියෙනවා ටීචර්. ජීවන චක්‍රයක් තියෙනවා. ඔව් ටික දවසක් හරි ජීවත් වෙනවනේ පුතේ. පොඩි කාලයක් හරි යාගේ ජීවන චක්‍රය තියෙනවා. එතකොට ශාකවල අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ වාගේ පන්තියට මල් පිපෙන ශාක ගැන. කවුද පුතේ 7 වසරේදී මල් පිපෙන ශාක වලට අපි කිව්වේ? පුෂ්ප මල් පිපෙන්නේ නැත්නම් අපුෂ්පයි. මඩු පාස් අපි හම්බෙනවා ඔයගලන්ට මොන පන්තියේදී දන්නවද? 10 වර්ගීකරණයේ පාඩමේදී ශාක වර්ගීකරණය එන විශාලයි පුතේ ශාක ලෝකය. ඒ ශාක ලෝකයේදී අපි එක එක රාජධානි වලට බෙදලා හරිද? එහෙම උගන්වනවා ඔයගලන්ට ශාක ගැන. දැනට ඕනේ මල් පිපෙන ශාකවල ජීවන චක්‍රය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මල පිපිලා ඒ මලේ වාට මතකයි ඩිම්බ කෝෂය. ඒ ඩිම්බ කෝෂය කියන්නේ ගැහැණු කොටස නේද? පරාග කියන්නේ පුතේ පිරිමි ජන්මාණු. රේණුවක් කියලා කියන්නේ පරාගදානියයි සූත්‍රිකාවයි මතකනේ රේණුවක්. ඒ රේණුවක තියෙන පරාගදානියක තියෙන පරාගයක් අර කලංකය මත වැටිලා අන්න පරාගණය. ඒ පරාගණය ඒවා 10 පන්තියේදී කතා කරනවා. පරාගණය වුණාට පස්සේ පුතේ එනවා කීලය දිගේ. මේ බලන්න. මෙන්න මේ මර කලගෙඩියක් වගේ එකක් නේ අපේ ජායාංගේ. අතේ පන්තිය වට මතකයි. මෙතනට වැටෙන පරාගය මේ දිගේ එනවා පුතේ. ඇවිල්ලා මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බය. ගැහැණු ජන්මා. ඒවත් එක එකතු. ඔව් අන්න හරියත් එක්ක එකතු වෙනවා මේ පිරිමි ජන්මා. මෙයා පිරිමි ජන්මානුව පරාගය කියන්නේ. හරි ශාක ලෝකෙත් බලන්නකො මේ ලිංගික ප්‍රජනනය සිද්ධ වෙනවා. හරි. එතකොටමයි පුතේ මෙයා ඔහම ඇවිල්ලා මෙයාත් එක්ක එකතු වුණාට පස්සේ අන්න මේවා වැඩක් නෑ. මල කියනවා අනේ මට දැන් කලංක වැඩක් නෑ. මට දැන් කීල වැඩක් නෑ. මණිපත්‍ර වැඩක් නෑ. දලපත්‍ර ඕගොල්ලෝ හැලෙන්න. මම විතරයි ශාකයේ ඉන්නේ නට්ට විතරයි. නට්ටයි මේවා හැලෙනවා. අන්න පුතේ ගෙඩ දැක්කයි ඵලයක් බවට පත් වුණා මල. ඩිම්බ කෝෂය තමයි ඵලය වෙන්නේ. එතකොට ඩිම්බ කෝෂයේ ඇතුලේ තිබිච්ච ඩිම්බ මම ගත්තේ දැන් එක ඩිම්බයයි. සමහරවිට ඩිම්බ ගොඩක් තියෙනවා. පරාග ගොඩක් ඇවිල්ලා ඔක්කොම සංසේචන. ඒ ඩිම්බේ ලොකු වෙනවා. හරිද? ඒ ඩිම්බේ ලොකු වෙනවා. පුතේ අන්න ඩිම්බයපත් වෙනවාමයි පුතේ බීජ බවට. හරිද? අපි එකයි නම් අපි එක බීජයක් කියමු. අලිගඩ peer ගෙඩියක් හිතන්නවා. අලිගඩ peer ගෙඩියක් නේද? එතකොට එක බීජයයි තියෙන්නේ. එතකොට වටේ ඩිම්බ කෝෂ විත්තිය තමයි පුතේ මේ. ඒකේ ආහාර තියෙන්න පුළුවන්. උදාහරණයක් අලිගඩ peer රඹුටන් නේද? ගස් ලැබු අපි ඩිම්බ කෝෂ විත්තිය කනවා. නියමයි නේද? ඩිම්බ කෝෂ විත්තිය කාලා අර බීජ ටික විසි කරනවා. අන්න පැලවෙනවා. දැන් වැඩේ යහු වුණා. ශාක ලෝකයේ තුල වෙන සංගෙඩිය නේද? පුතේ ඔන්න බලන්න. නේද? මේ තියෙන්නේ නම් ওই ශාකයක් පරිණත ශාකයක් මේ තියෙන පුතේ ඒ පැලවෙන විදිය මේ ජීවන චක්‍රය වෙන බීජ සීඩ් බීජ මේක චුටි මෙතනින් පොඩි මොටෙයියක් ඇවිලා පොල් ගෙඩියක් පැලවෙන විදිය මතකයි. එයා ඔන්න ලොකු වෙනවා. ඕම ලොකු වෙලා අවස්ථා කීපයක් වෙන්න ලොකු පොල් ගහවම ආයි කවදා හරි යක් පළ හදනවා. මල් පිපිලා පොල් මල් ඇවිල්ලා ආයි අර ගොබළු ගෙඩි තියෙන පුතේ එක ඒ පොල් ගහගත්තම මම අමතර දෙයක් නෙමෙයි කියන්නේ. මේ පොල් ගහගත්තම පුතේ ඔයා දැකලා ඇති පොල් මල් කතරගම යනකොට ඉස්සර කාලේ මිනිස්සු වන්දනා ගවන්න යනකොට ගහගෙන යන. ඒ පොල් මලේ චූටි කොටස් ඒ කොල්ලෝ මල්. කෑනු මල් කො.
ගෑනු මල් තමයි ගෙඩි බවට පත් වෙන්නේ. කොල්ලෝ ටික ඔක්කොම නෙමෙයි. ටික දෙනෙක් ගොඩක් වෙලාවට පොල් ගහයට බිම වැටිලා. හරි සමහර වෙලාවට අර චූටි කුරුම් බැට්ටි අනේ සමහර ගෑනු ළමයිනුත් බිම වැටිලා පොල් ගෙඩි මෝරන්න කලින්. අන්න පුතේ එහෙනම් ඒ විදියට ආයි පළ හැදෙනවා ආයි මල් පිපෙනවා බීජ එනවා ඕවා පැලවෙනවා ලොකු වෙනවා ආයි මල් හැදෙනවා ආයි මේ විමුණත් පළ හැදෙනවා ඕක තමයි චක්‍රේ නේද ඕක තමයි චක්‍රේ නම් ජීවන චක්‍රයක් තියෙනවා නේද හැම මල් පිපෙන ශාකයකටම ඔන්න බලන්න මේ තියෙන්නේ මොනවාද බඩේරිඟු කරලා නේද අම්මෝ බීජ තියෙන තරම් කලින් ඩිම්බ ඒවා ඩිම්බ මේ ගැහණු කොටස පුතේ හරි මේ ගැහණු කොටසේ නම් ඒ වයින් ඇති වෙන බීජ පැලවෙලා වෙන්න ගස් හැදිලා අන්න ආයි මල් පිපිලා ওই විදියට තමයි කරලා තමයි පුතේ අපි කන්නේ ගැහණු කොටස විදියට ඒ බීජ ඩිම්බ කෝෂ බිත්තියේ නේද මේ බීජ කනවා අර වටේ තියෙන මණිපත්‍රය මේ මල තියෙන්නේ හරි ඉතින් ඔන්න ඔය ඒ දේවල් මේව ගොඩක් කතා කරනවා 10 පන්තියේ හොඳේ මම මේ දැන් චුට්ටක් වාඩ නිකන් ටට්ටක් ගාලා කියලා දැම්මා. මොකද වෙන්නේ කියලා. ඔබ චුට්ටක් හිතේ තියන් ඉන්නකො 10 පන්තිදී අපි සවිස්තරව කතා කරමු. ඔය තියෙන්නේ බඩේරිඟු බීජ සීඩ් එක පැලවෙනවා, ගහ දෙනවා, නේද? ලොකු වෙනවා, අන්න මල් වෙනවා. හරිද? මේ තියෙන්නේ මේ උඩම ඉන්නේ පිරිමි මල්. මේ උඩම ඉන්නේ පිරිමි. එකම ගහේ මල් දෙකක් තියෙන්නේ. ගැහණු මල් තමයි කරල් බවට පත් වෙන්නේ. හරි ගැහණු මල් තමයි කරලක් බවට පත් වෙන්නේ. පිරිමි මල් තියෙන්නේ උඩින් වා නිකන් අර විහිදිලා වගේ නේද? නිකන් තනකොළ දෙකක් වගේ. එයා උඩම ඉන්නේ. පිරිමියා ඉන්නේ උඩම ඉන්නේ. අන්න බලන්න උදුනේ. අනේ වෙන්නනේ ගෑනු ළමයි ටික පල්ලෙහාට වෙලා ඒගොල්ලෝ ගෙඩි කට්ටිය ගිහලා කඩාගෙන කනවා. ටීචර් රා හදන්න ගන්නේ පිරිමි මල්ද ගෑනු මල්ද? මොනවද? රා ඔව් ටීචර් රා හදන්න වන්නේ පොල් වල පිරිමි මල්ද ගෑනු මල්ද? මේ අර මේ වැස්සෙන දියරේ නේද? පොල් මලක් තමයි පුතේ කපන්නේ. හරි ඒ කියන්නේ සම්පූර්ණ පොල් මලක් කියලා කියන්නේ පුෂ්ප පොකුරක්. හරිද පුෂ්ප පොකුරක්. ඒතකොට ඒ දැන් ඔයා සම්පූර්ණ පොල් මලක් මතක් කරගන්නකෝ. ඒ පොල් මලක යටම හරියේ ඉන්නේ ගැහණු කොටස්. උඩම හරියේ අර කිනිති වල ඉන්නේ මෙහෙම. මේ වගේ චූටි කිනිති තියෙන ඒ පිරිමි මල. ඒකෙම පල්ලෙහා හරියේ ඉන්න ඕම ලොකු ගෙඩි. මේ සම්පූර්ණ එකක් තමයි කපන්නේ. ඒ මුළු එකම ඒ කියන්නේ එකම පොල් මල කියන්නේ ඇත්තට මේ මල් කියන ඒවා මලේ ගැහණු කොටස් පිරිමි කොටස් දෙකම තියෙනවා. තේරුණාද? එතකොට පුෂ්ප අපි මේකට කියන්නේ පුතේ පුෂ්ප මංජරියක් කියලා. පුෂ්ප පොකුරක්. හරි. එතකොට එහෙම මේවා වෙනම කපීමක් කරන්නේ නේ. වෙනම කපන්නේ එක තැනක් විතරයි කපන්නේ. හරිද? ඒකේ අර ශාකයට හයි වෙලා තියෙන තැන තමයි කොපුවක් තියෙනවා. ඔව්. ඒ කොපුව කැපුවාම බින්දු බින්දු බේරනවා. අන්න හරි. එතකොට අර චූටි කිනිති නෙමෙයි නේද කැපෙන්නේ? මේ ලොකු ගෙඩි නෙමෙයි නෑ. ඒකයි මං කිව්වේ. ඒවා ටීචර් සම්පූර්ණ කොළපුවත් එක්ක තියෙන මේ කොටස තමයි කපලා මුට්ටියක් එල්ලුවාම ඒකට ප්ලෝයම පටකය තමයි කැපෙන්නේ. ප්ලෝයම යුෂය පැස්සෙනවා. ඒක චුට්ටක් පැණි රහයි තෙලිජ්ජ කියලා කියන්නේ. මීරා නැත්තම් නේද? එන පැණි රසයි ඒක මීරා. හරි? රයිට්. ඔන්න මයිත් එනම් බීජ තියෙනවා. ඔන්න ඔය ආකාරයට බීජය ලපටි ශාකය පරිණත ශාකය බවට ශාක ලෝකයේ තුල ජීවන චක්‍ර පත් වෙනවා. රයිට්. ඔන්න අපි ඒ ටිකක් දාලා බලමු ටියුට් එකේ හරිද කියලා. දාලා තියෙනේම ශාකවල ජීවන චක්‍ර සපුෂ්ප ශාකද බීජ පරෝහණයේ සිට වැඩුණු ශාකයක් බවට පත්වන පත්වීම දක්වා විවිධ වූ අවස්ථා කීපයක් පසු කරයි. විවිධ වූ අවස්ථා කීපයක් පසු කරයි. එතකොට එකක් දීලා තියෙනවා බඩේරිඟු වල රූපයක්, එකක් පොල් වල රූපයක් පුතේ දීලා තියෙනවා. හරි. ඔන්න ඔය දෙන්න අලවලා තියෙන්න ඕන එතනට. පිටු අංක 7ට යන්න. මේ රූපය තියෙනවා උඩින්ම නේද? ඔව්. පරිණත ශාකයේ එකෙන් බීජ එනවා. බීජ ලපටි ශාක. මේකේ අතරේ ඉතින් අර දැක්කනේ නේද ඉස්සෙල්ලා? ඒ අතරේ මේ ආකාරයට පොඩ එකපාරට මේ ලපටි ශාකයේ එකපාරට මේ පරිණත ශාකයේ බවටපත් වෙන්නේ.
ටික තමයි යාපත් වෙන්නේ. නමුත් අපි අවස්ථා තුනක් විදියට ගන්නවා. බීජය, ලපටි ශාකය, පරිණත ශාකය. මේක එක සැරයක් අඳින්න කියලා තියුණා පුතේ විභාග ප්‍රශ්න පත්‍රයේ. ඉතින් අවස්ථා තුන පොඩි බීජයක් ඇඳලා චූටි ගහක් ඇඳලා ලොකු ගහක් ඇඳලා ලකුණු. හරි. ඒ විදිහට තමයි උත්තරයට ලකුණු දුන්නේ. ඔන්නමයි පුතේ ශාක ගැන අපි ගොඩක් මේකෙන්දි කතා කරන්නේ. නමුත් ඔයා දැනගන්න ඕනේ ශාක කියන්නේ ජීවියෙක්. ඒ ජීවියෙන්ටත් ශාකවලටත් ජීවන චක්‍රයක් කියන එකක් තියෙන බව. හරි නේද? right. මම යනවා පුතේ ওই පාඩමේ වැදගත්ම කොටසක් ගැනවත් එක්ක කතා කරන්න. right. දැන් ටියුට් පැත්තකින් තියලා පුටු ඉස්සරහට දාලා හොඳට ගැම්මට වාඩි වෙලා ඉන්න. අපිට මේක හරිම වැදගත් සාමාන්‍ය ජීවිතේට වගේම විභාගෙටත් වැදගත් සාමාන්‍ය ජීවිතේට අති වැදගත්. හරි රයිට්. ඔයාලා මාත් එක්ක හිතන්න ඕනේ මට උත්තර ඕනේ සාකච්ඡා කරමු අපි. හරි. මොකක්ද දන්නවද? මේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. ඇයි ඇත්තටම මේ ජීවන චක්‍ර පාඩමක් ළමයින්ට උගන්වන්නේ? නේද? අපි හිතන මොකටද ඔලේ මේ සමනලයෝ ගැනයි මගුලයි ගේම්බෝ වැඩියෝ ගැනයි නේද? තව කවුද අපි ඉගෙන ගත්තේ කැරපොත්තෝ ගැනයි මොකටද අනේ අපිට එහෙම කියලා. හරි. පුතේ ඔන්න මේ ජීවන චක්‍ර ඇත්තට අධ්‍යයනය කරාම ගොඩක් වෙලාවට මේ රූපාන්තරණයක් තියෙන අය අපිට පොඩි වාසියක් වෙනවා. මයික් එකක් කොන් වෙලාවත් ඒක වහගන්න ඉස්සර වෙලා නැත්තම් ඔයා හුස්ම ගන්න එක ගෲප් එකට එනවා හාස් ගාලා. බලන්න කාගෙද කියලා මයික් එක කොන් වෙලා තියෙන්නේ. මම බලන්න කලින්. හරි නේද? හරි වගේ. හරි. ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය කරාම පුතේ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මදුරුවෙක් නේද? මේ මදුරුවට තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්. බිත්තර දානවා වතුරට, ඒ බිත්තර වලින් කීටයෝ එනවා, ඒ කීටයෝ පිලව් වෙනවා. ඒ පිලව්ගෙන් තමයි නැවත සෝඹුල් මදුරුවා බවට පත් වෙන්නේ. ඉතින් මේ මදුරු කරදරයක් ඩෙන්ගු හදනවා, මැලේරියාව කියයි, බරවා කියයි, චිකන් ගුන්යා කියයි නේද? එහෙම සිකා කියලා රෝගයක් තියෙනවා මදුරුවන්ගෙන් හැදෙන. හරිද? ඉතින් ඒ වගේ ලෙඩ කහවුන කියයි. හරි මේ හැම රෝගයකටම මුල මේ මදුරුව. පුතේ එහෙනම් මේ මදුරුව අපි වඳ කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ලෙඩ රෝග වලින් වළක්ව ගන්න මෙන්න බලන්න එන රෝග වාහකයෝ. වාහනේ තමයි මදුරුවා. මැස්ස. හරිද? මැස්සොන්ටත් තියෙනවා ජීවන චක්‍රයක්. ඒ වගේම රූපාන්තරණයක්. ඉතින් ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය දිහා හොඳ අධ්‍යයනයක් කරමු. අපි කොයි දවසද මේ විතර පුපුරලා කීට වෙන්නේ? වතුරට මොනවා හරි දැම්මොත් මාළුවෙක් දැම්මොත් උම්ම කෑවම අන්න උගේ ජීවන චක්‍රය මගින් කැඩෙනවා. බෝවීම වැළැක්කෙනවා. අන්න පුතේ වාට රෝග බෝ වෙන එක බලක්ව ගන්න පුළුවන්. තව දෙකක් තියෙනවා. මම මැද එක්කෙනා ඉස්සෙල්ලා ගත්තේ වාට තේරෙන්නේ. හරිද? අපිට රෝග හදනවා. මේ මදුරුව ගොඩක් වෙලාවට රූපාන්තරණයක් දක්වනවා. අපිට එනම් මෙයාලව මර්ධනය කරගන්න යම් ටාගට් එකක් කීටයෝ මරනවා, බිත්තර මරනවා, පිලව් මරනවා. එතකොට පුතේ සූබුලා බවට පත් වෙන සෙට් එක අඩු වෙනවා. අන්න ඒකයි වාගේ ගේ වටේ සුද්ධ කරන්න කියන්නේ. තේරුණාද? වතුර ගලාගෙන යන්න සලස්වන්න. වතුර එකතැන රැඳිලා තිබුණොත් තමයි අවුල. එහෙනම් ඔයා එතනට තෙල් දැම්මොත් හරිද? තෙල් තට්ටුවක් දැම්මොත් වතුර එකතැනක රැඳිලා තියෙන්නේ. මයි පුතේ උන්ට හුස්ම ගන්න බැරුව මැරෙන්නේ. ඔක්සිජන් ගන්න බෑ තෙල් හරහා වාතය යන්නේ. මතකයි නේද පරීක්ෂණයක් කරා යකඩ මල බැඳීම. යකඩනේ දාලා නැට වූ ජලය දාලා ඒකට උඩින් පොල් තෙල් තට්ටුවක් දැම්මා. ඇයි? එළියෙන් වාතය එන්න බැරි වෙන්නේ. අන්න වතුර වලකට තෙල් ටිකක් දාන්න යන්න. වතුරේ ඇතුලේ ජීවත් වෙන කට්ටියට වාතයේ තියෙන ඔක්සිජන් දිය වෙන්න විදියක් නැහැ. අනේ අරුන් මැරෙනවා. අන්න ක්‍රම පුතේ නම් ජීවන චක්‍රයක් රූපාන්තරණ දේවල් දැනගත්තොත් අපිට හරි ලේසියෙන් රෝග වාහකය මර්ධනය කරගන්න පුළුවන්. මෙන්න අනිත් එක. මේ මොකද්ද? පලිබෝධ මර්ධනය. මම කියලා දෙන්නම් තව ටිකකින් හොඳේ. කවුද මේ පලිබෝධකයෝ කියන්නේ? මොක්කුද කියන්නේ? මොනවද දාන්නේ මැසේජ් මිස් මදුරුවාගේ DNA වෙනස් කරලා ලෙඩ ඔව් එම ජාන ඔන්න ඔයාලට ওই දැන් මට ප්‍රශ්නයක් දැම්මා DNA එකක් ගැන අහලා පුතේ ඒ
දරුවා තව චුට්ට දවසක් ඉවසගෙන ඉන්නකො. ඔයාගේ 9 වෙනි පාඩමේ 9 පන්තියේ පළවෙනි පාඩමේදී ඥාන තාක්ෂණය ගැන කතා කරන කොහොමද ඒවා කරන්නේ? ඥානබද්ධ කරන්නේ කොහොමද? මොකක්ද මේ සිද්ධිය? හරිද? සුද්ධ ජීවීන්ගේ භාවිතවලදී. තව චුට්ටක් ඉවසගෙන ඉන්න. එදාට විස්තර කරමු. දැන් මම ඕක ඇදගත්තොත් මට මේ පාඩම කරන්න වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි ඊළඟ වාගේ grade 9 වලදී කතා කරනවා ආයි සුපිරියටම ඥානබද්ධ කරන විදි ඥාන තාක්ෂණ ඒවැ ප්‍රයෝජන මොනවද හදලා තියෙන කෑම වර්ග මොනවද සත්තු ඔක්කොම කියනවා යාට. කමන්නේ නේද? තෑන්ක්ස් කියලා දානවා. හරි පුතේ හරි. හරිද? රයිට්. ඊළඟ ඔන්න පලිබෝධ මර්ධනය එකක් රෝග වාහකයන් මර්ධනය කරන්න පුළුවන් අපි ජීවන චක්‍රය ගැන අපිට මරු අවබෝධයක් තියෙනවා නම් නේද? ටාකට් එකටම එල්ල කරලා ගහනවා වෙඩි තියනවා මරනවා. එතකොට ලෙඩ බෝ වෙන්නේ පලිබෝධකයෝ ගැන මම තව ටිකකින් කියනවා කියලා. ඒ වගේම ජෛව විවිධත්වය සංරක්ෂණය. ඒ මොකද්ද? අන්තිමට කියනවා. පුතේ නම් මෙන්න මේ තුන් දෙනා තමයි ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වාසි වැදගත්කම්. ඇයි අපි අධ්‍යයනය කරන්නේ නේද? අපි බලමුකෝ ඉස්සරහට යමු. ඔයා හොඳට අහන් ඉන්න. මම ටිකක් වේගෙන් කරනවා. වේගෙන්ම නෙමෙයි. පුතේ අපේ ආහාර තියෙනවනේ අපේ භෝග එකක් ගොයා. ඊළඟ වාගේ එළවලු. ඔයාලා ගෙදර තියෙන පළතුරු පැල නේද? අපේ ශාක ඒවා භෝග. ඒ වටිනා භෝග. මේ වටිනා භෝග වලින් මොකද වටිනා භෝග කියන්නේ පුතේ අපිට එළවලුවක් පළතුරක් දෙනවා නම් නේද? අපිට අපේ ගෙදර තියෙනවා නම් එතකොට ගොඩාරියක් වාගේ ගෙදර තියෙනවා නම් ඔයාට කන්න සෑහෙනවට වඩා වැඩි අස්වැන්න විකුණන්න පුළුවන් නේද? ඒ කියන්නේ මුදල්. අපිට මහා ගොඩක් කුඹුරු තියෙනවා. අපිට ඕනේ මේ කුඹුරු වලින් මුළු අවුරුද්දටම අපිට කන්න බත් වැඩි අම්මෝ. තාත්තා ඒව ගිහිලා දෙනවා අපි ගෙනිහිලා සල්ලි ගන්න පුළුවන් අපිට. නේද? ඒ කියන්නේ පුතේ සල්ලි හම්බ කරන භෝග. එහෙම කියන්නේ නේ. කොහොමද දන්නවද කියන්නේ? ආර්ථික වටිනාකමකින් යුක්ත භෝග. ඔන්න පොයින්ට් අල්ලගන්න ලියන හොඳේ. ඒ වගේ භෝගවලට කියනවා එළවලු, පළතුරු, වටිනා දැවගස් නේද? ඒවා මොනවද? ආර්ථික වශයෙන් වැදගත් වන ශාක. අන්න පුතේ හරි වැඩි. පොල් ගස් වලට, ගොයන් ගස් වලට, අපේ භෝග වලට, අපේ පළතුරු වලට මේ සෙට් එකක් ඉන්නවා පුතේ හානි කරන. අන්න ඒ හානිය අපි කියනවා ඒ හානි කරන සෙට් එක ඒ කෘමි සත්තු ඒ කවුරු හරි සතෙක් හරි එයා කීටයෙක් වෙන්න පුළුවන් එයා සුහුගුලෙක් වෙන්න පුළුවන් අන්න එයාට අපි කියනවා පුතේ පලිබෝධ. දැක්කද? ඔයා වචනේ අහලා තියෙනවා පලිබෝධකයින් පලිබෝධ මර්ධනය. එහෙනම් ඔන්න මම දැන් ඔයාට කිව්වා කවුද පලිබෝධකයෙක් කියන්නේ? මිනිසාට ආර්ථික වශයෙන් වැදගත් වන භෝගවලට හානි කරන එකෙක් ඉන්නවද? පලිබෝධකයෙක්. තේරුණාද? පලිබෝධකයෙක්. පුතේ කණාමැදිරියා මොනවටද හානි කරන්නේ? ශාකවලට ඔව් එහෙනම් දැක්වීමට අනුව නේද? කවුද? බුලත් වලට හානි කරනවා. බුලත් වලට හානි කරනවා. එතකොට උදේ බුලත් කියන්නේ ආර්ථික වටිනාකම පළතුරු මැස්ස පළතුරු වලට හානි. ඒගොල්ලෝ ගැන තමයි අපි අද කතා කරන්නේ පළතුරු මැස්සා ගැන. හරි මේ තියෙන උදේ දැන් මේ ශාක මේ මොනවාද? බෙහෙත් පැලැටියක් වෙන්න පුළුවන් නේද? ආර්ථික වශයෙන් තම වටිනා ගස් ගොළුබෙල්ලනුත් පලිබෝධකයන් විදියට අපිට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මිරිස් පැල අර මේවා කපනවානේ ඇවිල්ලා. හරි. අපි මෙතනදී වැඩිපුර කතා කරන්නේ කෘමි සත්තු ගැන. මකුණු කුරුමිනියෝ තීජ පිටි ගොයම් මැස්සු ඔය සමහරවිට තාත්තා කියන්නේ පුතේ ගොයම කිරිවදින ගොයම් මැස්සු ගඳයි. අනේ ඒ කියන්නේ මෙහෙම හිතන්න අපි අස්වැන්න අපෝ බොල් ගොඩයි කියනවා මේ සැරේ හරිනේ අස්වැන්න බොල් වෙලා ඒ මොකද දන්නවද? යුෂෝරා බීලා. මැස්ස යුෂෝරා බීලා.
ඒ කියන්නේ පුතේ වී ඇටේ සිදුරු කරලා මාර බඩු ඉන්නේ නේද? අපිට කන්න තියෙන හාල් ඇටේ නේද? මේ වී වල කිරි වදිනකොට ඒ කිරි උරලා බොනවා. ඉතින් කෝ හාල් ඇටේ ඒක බීලානේ නේද? අන්න පුතේ බොල් වී එනවා එතකොට. පැහැදිලිද? එහෙනම් ඒ වගේ කැත හානි නේද? නොටි වැඩ කරන ඇව් අපි කියනවා කවුරු කියලා? අන්න පලිබෝධකයෝ පිටි මකුණා ගොයම් මැස්සා ගොයම් මකුණා කියලා එකකුත් තියෙනවා. ඊළඟට පොල් ගස් වලට මාර හානියක්මයි පුතේ. පලිබෝධකෙන්. අන්න පොල් කුරුමිනියෝ කියලා අහලා පොල් කුරුමිනිය. ඔව් මිස්. කොළ පාටයි. පාට දෙකක්. එකෙන් කොළයි. කම්බි පණුවත් තියෙනවා. රතු පොල් කුරුමිනිය. අතු පොල් කුරුමිනියා very good. හරිද? ඒ මේ එක එක වර්ග තියෙනවා. සමහර ඒවා කඳ කනවා, සමහර ඒවා ගොබය කනවා, පොල් මදය කනවා, පොල් මල් වලට හානි කරනවා. මේම ගොඩයිට තියෙනවා. එහෙනම් ටීචර් කම්බි පණුවත් පොල් ගහට හානි කරනවා නේද? කම්බි පණුවක් ඔව්. ඒකට පලිබෝධකයක් විදියට ගන්න පුළුවන් හොඳේ. එම ශාකයකට මුල් වලට වෙන්න පුළුවන් නේද? පස ඇතුළ හාරගෙන ගිහලා මුල් කපනවා. බලන්න කරන වැඩ නේ. එහෙම කරාම එයාලත්මයි පුතේ පලිබෝධකයෝ විදියට අපට ගන්න වෙන කම්බි පණුවා නේද? ඔව් ඔව්. කුරුමිනිය වැහුවාම පොල් ගහ පුච්චනවා. ඔව් පුතේ ඒ අර ඔයාලා පොඩි ඇති මං හිතන්නේ දැනට අවුරුදු 3ක් විතර වෙනවා මම හිතන්නේ. 3ක් හෝ 2ක්. මෑතක වගේ තමයි මට මතක. ඔය මේ අපේ දකුණු පළාත තුල මාතර ඒ කියන්නේ මෙහි ඉඳන් ඒ වෙරළ තීරේ ඒ දිගටම පොල් යායවල් පුතේ ලංකාවේ අනිත් තැනුත් තිබුණා. ගොඩක් වෙලාවට පොල් ගස් කපලා අයින් කරන්න වුණා. ඇයි හේතුව එක පොල් ගහක ඒ තියෙන මේ රෝගේ අනිත් පොල් ගහට වැළඳෙනවා. ඒතර මුළු පොල් යායම මොකද වෙන්නේ? ඒ කියන්නේ වැඩක් නෑ. ඒ නිසා අර රෝගී පොල් ගස් අතුරගත්තම හරිද? ඒ රෝගී පොල් ගස් එතනින්ම කපලා අයින් කරා. කපලා එතනම දැම්මේ නෑ. ඒවා අනිවාර්යෙන් එතනින් අයින් කරන්න ඕනේ ගිහිල්ලාම දාන්න ඕනේ. මතකද දන්නේ එහෙම සිද්ධියක්? ඔව් කොළ පොල් කුරුමිනියා රතු පොල් කුරුමිනියා කළු පොල් කුරුමිනියා ඔහොම ඉන්නවා කුරුමිනි ලෝඩ් එකක්. මතකද මේක? මතක නැද්ද? ඕ ටීචර් මතකයි. මතකයි නේද? දන්නේ ඒක තමයි. ඒ ගොඩාක් පුතේ අයින් කර අපේ රටේ ওই පොල් ගණන් ගියේ නේද? සමහර දැන් මම හිතන්නේ මේ දවස්වල පොල් ගෙඩියක් රුපියල් 80ට එහා 80යි 89යි නේද? රුපියල් 100ටත් යයිද දන්නේ නැහැ පොල් ගෙඩිය. සමහර වෙලාවට නේද? ටීචර් පොල් කුරු වෙන ලෙඩකුත් හැදුණානේ. මොකද පුතේ? පොල් කුරු වෙන ලෙඩක් ඇද්න ටීචර්. කුණු වෙන. ඔව් ඒක තමයි. ඒක තමයි. ඒ එක ලෙඩ නිසා තමයි පුතේ වෙළඳ පොලේ පොල් ගන්න. ඒ ඉතින් පොල් ගස් ටික කපලා අයින් කරා නේද? මාර හානියක් පුතේ එහෙම සිද්ධ වුණේ. 95 පොල් ගෙඩියක් අන්න කවීෂියා කඩයක් දාලා මං හිතන්නේ. හරි රුපියල් 95 කියලා දානවා. හරි. ඔන්නමයි පුතේ ඒ කියන්නේ පලිබෝධකයෙක් කියන්නේ කවුද කියලා මං හිතන්නේ දැන් නම් පැහැදිලි. ඔය ඉන්නේ පුතේ එක කුරුමිනි වර්ග. පලිබෝධකයෝ. අර පොඩි නිකන් චූටි මකුණෝ වගේ ඉන්නේ. සමහර අය ඔයාලා ගස් දිහා නිකන් බැලුවම ගස් මත සමහර වෙලාවට ඇත්තටම දකින්න පුළුවන්. ඒ දැක්ක ගමන් එයා හානියක් කරන එක්කෙනෙක් නම් මේ මර්ධනය කරන්න අපිට අන්න වාසියක් වෙනවා. ඒ කියන්නේ ඒ අත්තම පිටින් පුතේ පුළුවන් නම් කපන්න. ගහව කපන්න නැතුව බේර ගන්න පුළුවන් නම් ගහ අත්ත විතරක් කපලා ඒ සත්තු ඉන්න සෙට් එක ඉන්න අත්ත කපලා එතනම දැම්මොත් වැඩේ අවුල්. එතන දැම්මොත් ආයුන් නගිනවා ගහ. ගහටම ගෝ වෙනවා මිස්. ඕ ඒ නිසා මොකද කරන්නේ? ඒ ලෙඩේ තියෙන වකඩන් අපි හිතමු දිලීර අත්ත විනාශ කරනවා. නේද? එහෙම හැදිලා තියෙන ඔක්කොම ශාක අතු පත්‍ර මල්ද ගෙඩිද ඔක්කොම පුච්චන්න වෙනවා. ගිහිල්ලා අපිට වෙන තැනක ගෙනිහිල්ලා එක්ක වලලනවා. දැන් සමහර වෙලාවට සත්තු මරණ එක පව් කියලා ඔන්න කාට හරි හිතෙනවා අනේ මුම් මරන්නේ කොහමද අනේ පුච්චන්නේ කොහමද? එහෙනම් ඉතින් ගොඩාක් ඈතට ගෙනියන්න ඕනේ පුතේ තමන්ගේ පැල තවානේ. ගොඩාක් ඈත ගෙනිහිල්ලා ඒත් මැරෙන්න ඕනේ. ඊට වැඩිය හොඳයි ඉතින් කරන්න දෙයක් නැහැ මරන්න වෙනවා පුතේ. මේ කට්ටිය ඊට වැඩිය අපිට ලොකු හානියක් තමයි කරන්නේ. හොඳයි. ඒ නිසා මරණයටපත් කරන්න වෙනවා. ඔන්න බලන්න. මේ ඉන්නේ එක කුරුමිනි වර්ග මකුණෝ හරිද? මකුණෝ පිටි මකුණෝ මිස් ඔය කළු පාට එක නම් නිතරම දකින්න. දැකලා තියෙනවද? මේ සමහරවිට මෙයක් මේ දලබු ආකාරات පුතේ
කොළ කනවනේ නේද? දලඹු ආකාර තුනුත් පලිබෝධ ගණයට අපිට ගන්න පුළුවන්. ඔය කුරුමිනියාගේ ෆොටෝස් ටික ගෲප් එකට ආසේ බලන්න කුරුමිනියෝගේ ෆොටෝ ටික ඉන්නවා ටීචර් ඕන්න තියෙනවා. මම ගැරන්ටි හැවක් මේ ටීචර්ට වෙනම එව්වා. එහෙමද? හරියට. මම අනිත් ළමයින්ට බලන්න එක දාන්න. අන්තිමේදී ඔයාලා ඒවලා තියන්න. ඒ රතු පොල් කුරුමිනියා, කළු පොල් කුරුමිනියාගේ ඒවා තියෙනවා පුතේ මේ. හරි. එහෙනම් ඔන්න බලන්න ඔයා එකකද බලන්න අර්ථ දැක්වීම. මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා අස්වනු වලට හානි පමුණුවන ජීවීන් අපි කියනවා පලිබෝධකයෝ කියලා. හරිද? පලිබෝධකයෝ කියලා. ඒ කියන්නේ මිනිසාට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වන මුදල්මය ශාක, මුදල්මය භෝග ඒවට හානි කරන පුතේ කෘමිසත්තු අපි කියනවා ජීවීන් පලිබෝධකයින් කියලා. පුතේ මේ පලිබෝධකයෝ සත්තු විතරක් නෙමෙයි. ඔයාලට පෙන්වන්නද බං? ශාක පලිබෝධකයොත් ඉන්නවා මාර වැඩේ කියන්නේ මේ බලන්න. මේ ඉන්නේ මේ මధుර වගේ ජීවන චක්‍රය මම වෙන එකට දාගත්තේ. ඒක මම කියන්නම් ඔයාලට. අනිත් එක කියලා යන්න අපි නේද? ටියුට් එක බලන්න තේ උතන මොනවද ඒ ටික ලියලා නේද කියලා තියෙන්නේ? 8 වෙනි පිටුව 7. ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. ඒ තුන් දෙනා ඉස්සෙල්ලා මුල් තුන් දෙනා මම ගහලා තියෙනවා. දරුවක් දාගන්න පුතේ සමහර විට අවසාන වාර පරීක්ෂණ පේපර්ස් වල මේවා එනවා හොඳේ. ඔයා ජීවන චක්‍ර ඒ පාඩම හරි ලේසි. ඒකෙන් අරගෙන උත්තර ලියන්න. කුරුමිනි జాතියක් ඉන්නවා පොඩි උනාම ගඳ ගන්න අම්මෝ නේද? ඒ වගේම අර ගොයම් මැස්සොත් පොඩි උනාම ගඳයි නේ. ගොයම් මැස්ස ඒ කෘමියෙක් තමයි ඉතින්. හරි ගඳයි නේද? පැත්තේ ඉන්න බෑ ටිකක් වෙලා යනකම්ම ගඳයි. නේද? ගොයම් අම්මා කියන්නේ මොකක් හරි මැස් ගොයම් මැස්සේ පොඩි වෙලා කියලා. ඒ ගොයම් මකුණු ගඳ එනකොට. හරි. ඔන්න ඔය තුන් දෙනා එහෙනම් පැහැදිලි පලිබෝධ වර්ධනයට අපිට ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත් වෙනෝනේ. මිනිසාගේ රෝග වාහකයන් ලෙස ඒ වගේම ජෛව විවිධත්වය සංරක්ෂණයට වැදගත් වෙනවා. පලිබෝධයෙන් මර්ධනය. ඉතින් බලන්න එතන අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ විදියට පලිබෝධයෙන් යනු කවරෙක්ද කියලා. හරිද? මේ අර්ථ දැක්වීම තියෙනවා ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා අස්වනු වලට හානි පමුණුවන ජීවීන් අපි කියනවා පොදුවේ පලිබෝධකයෝ. යට ගහලා ලියා ගන්න පුළුවන් නේද පලිබෝධකයෝ කියන්නේ කවුද කියලා? මිනිසාට ප්‍රයෝජනවත් වන අස්වනු වලට භෝග වලට හානි කරන සත්තු ශාක නේද? දෙගොල්ලම ඒකට ජීවීන් කියන්නේ. ජීවීන් කියන්නේ ඒකයි පලිබෝධයින් ලෙස අපි හඳුන්වනවා. පැහැදිලි නේද? ප්‍රශ්නාංක දෙකේ මොකක්ද අහන්න බලමු. පලිබෝධයින්ගේ අප දැන සිටිය යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද? අන්න ප්‍රශ්නේ. අපි ඇයි ඇත්තටම මේ පලිබෝධකයන් ගැන ඉගෙන ගන්න? නේද? ඇයි ඉගෙන ගන්න? පුතේ, ඔයා හිතන්න මම අර ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයාට කිව්වා. අපි ජීවන චක්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් නේද? එයාගේ කාලවකවානුව ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ සතාගේ එක එක අවදිමයි පුතේ විනාශ කරන්න. එහෙනම් ඔයා ජීවන චක්‍රයේ විවිධ අවදි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට හැසිරීම් රටා ඒගොල්ලන් හරි ඒ කියන්නේ සූඹුලා වැඩිපුර කොහෙද ගැවසෙන්නේ? සූඹුලා වැඩිපුර විතර දාන තෝරගන්න වතුර වලවල් හරි මොනවා හරි එම ස්ථාන ඔයාගේ පරිසරයේ තියෙනවනම් ඔයාගේ ඉස්කෝලේ වටේ යම් වතුර එකතු වෙන තැන් තියෙනවනම් නේද? එහෙම ඒව අඳුර ගන්න. ඔයාට කාට හරි උපදෙස් දෙන්නත් පුළුවන්. ඔයාලගේ ෆැක්ටරිය, ඔයාලගේ කර්මාන්ත ශාලාව, අන්න ඒකේ වටේ මේ වගේ තැන් තියෙනවා. ඒ තැන් හොඳට බලන්න. ඒ වැකීටියෝ ඉන්නවා, ඒ වැපිලාව් ඉන්නවා. අන්න අපි විශේෂයෙන් මధుරෝ ගැන කතා කරොත් නේද? මේවා පුතේ අපිට ඇටැක් කරන්න පුළුවන්, මේ කට්ටිය මරන්න පුළුවන්. එහෙනම් ජීවන චක්‍රය දැන් පලිබෝධ වර්ධනයට බලයි මధుරව ගැන කියන්නේ කියලා. නෑ උදාහරණයක් විදියට පුතේ ඕනම පලිබෝධකයෙක්ගේ හැසිරීම් රටාව. දැන් ඔයාලා අහලා තියෙයි ගොයම් වලදීම නේද? දැන් ගොවියෝ දන්නවා පුතේ හරියටම කිරිවදින කාලේ. ඒ කිරිවදින කාලෙදී බණ්ඩි ගොයම කියන්නේ නේද? බණ්ඩි ගොයම නැවිලා තියෙනවා කියන්නේ. වී කරල් ලස්සනට බර වෙලා. පුතේ ඒ වී කරල් එන්න කලින් අම්මව දියක අර මැස්සොන්ට මකුණොන්ට ගොයම් මකුණොන්ට බෙහෙත් තිහිනවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මැරෙනවා.
හරි. ඒත් එක්කම තව ක්‍රම තියෙනවා, කෙම් ක්‍රම තියෙනවා. සමහරට අලු ගහනවා පුතේ ගොයමට. ඔයා දැකලා ඇති. සමහර වෙලාවට ඔය ආලෝක උගුල් අටවනවා. දන්නවද? සමහරට කිරිබත් දානවා. කිරිබත් දාලා ගෙන්නලා නේ කිරිබත් කන්න එනවා ඒවට කියන පොරොමනේ. ඔව් ඒවා ඔය ඊළඟ තෙල් දාලා පත්තු කරලා අන්න හරි නේද? ඒ අලු තෙල් වගේ පහනක් පත්තු කරනවා. සාම්ප්‍රදායික ක්‍රම. අපි ඒකේ වීඩියෝ එකක් බලමුද පොඩි? හා මිස්. හරි. බලන්න ඒකේ ඒ ගොයම් සම්බන්ධ වීඩියෝ එකක් ඇති ඒක දාන්නම් මම. මිස් ඔව් මිස් ඒ ගොයමැස්සන්ට එහෙම ගහන බෙහෙත් වලින් අපිට හානියක් නැද්ද? තියෙනවා. ඒ හරිද? ඒ කියන්නේ ඒ බෙහෙත් යම්කිසි කාල සීමාවක් තුලදී ඊට කලින් අපි මේ වෙලට ගහපු බෙහෙත් වල මොනවා හරි අපි මේ අපි අස්වැන්න ගත්තා කියලා ඒව පුතේ එක්ක හොඳට හොදන්න ඕනේ අස්වැන්න ගන්නවා නම් ඒව නැත්තම් යම් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ තමයි අපි මේ අස්වැන්න ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ගොඩක් වෙලාවට තියෙනවා පුතේ කපුගඩු වලට බලපානවා පිළිකා එන්න. හරි ඒ වගේ දේවල්. ආයුබෝවන්. ඔන්න බලන්න. මගේ දූ දවසක් මෙහෙම අහනවා. තාත්තේ කෙම්පහන් බලන්න ගෑනු ළමෙක් උරටල් වෙන තාත්තා කියලා දෙන්නකෝ. මගේ දූට ලොකු ආසාවක් තිබුණා කෙම් පහන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මං දුවත් එක්ක කුඹරකට ගිහිල්ලා කෙම් ක්‍රම කරන්නේ කොහොමද කියලා එයාට කියලා දුන්නා. මේවට කෙම් පහන් කියලාත් කියනවා. කුඹරක කෙම් ක්‍රම කරන හැටි බලන්න ඉගෙන ගන්න දැන් ඔයාලටත් පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රම පුතේ කෙම් ක්‍රම. ඇයි තාත්තේ කුඹුරු වල පොල් පිටි හිටුවන්නේ? අපි දැන් කරන්නේ කුඹුරේ කුරුළු වාසන තියෙන එක. ඔයම කිරි වදින කාලෙට දලඹුවන්ගෙන් මැස්සන්ගෙන් කරදරේ නම් ඉවරයක් නැහැ. ඉතින් අපි මේ කාලෙට කරන්නේ කුඹුරට කුරුල්ලෝ ගෙන්නව ගන්න එක. අපි මේකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. එකක් තමයි පොල් එලි සිටවීම, පොල් පිටි ගහීම, කුඹුරේ බත්ගුලි තැබීම, කුඹුරේ විවිධ මල් වර්ග තියෙන එකත් අපි කරනවා. කුඹුර කියන්නේ තනිතලා භූමියක්. මේක කුරුල්ලොන්ට වහන්න එහෙම ඉඩක් නැහැ. හැබැයි කුරුල්ලොන්ගේ රසවත්ම ආහාරය තමයි දලඹුව සහ මැස්සෝ කියන්නේ. අපි පොල් පිටි හිටෙව්වම් මේ වගේ පොල් එලි ගැහුවම වෙන්නේ මේ පොල් පිටි පොල් එලි උඩ වහලා මේවා උඩ වාඩි වෙලා මේ අවටින්න මැස්සෝ දලඹුව මේ කුරුල්ලෝ ආහාරයට ගන්න එක. තාත්තේ බත්ගුලි දැම්මම මොකද්ද වෙන්නේ? අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි කුඹුරේ බත්ගුලි තියෙන එක. කැන්ද ගොටුවකට බත්ගුලි ගහලා කුඹුරේ විවිධ තැන් වලින් තියෙනවා. බත්ගුලි දැකලා කන්න එන කුරුල්ලෝ ඒ අවට ගොයමේ ඉන්න දලඹුව ඊට පස්සේ කෘමීන් දැකලා බත්ගුලි කන එක අත්හැරලා උන් මේ දලඹුවන් සහ කුරුල්ලන් ආහාරයට ගන්නවා. මේක පොල් පිටි ගැහීම පොල් එලි හිටවීම සරල ක්‍රමයක් වුණත් ඇත්තටම සත්තු එලවන්න පාවිච්චි කරපු හොඳ විද්‍යාත්මක ක්‍රමයක්. තාත්තේ සත්තු එලවන්න අලුත් ගහනවද? මේ කරන කෙම් ක්‍රමයට අපි කියන්නේ අලු සාත්තුව කියලා. අලු සාත්තුව කරන්න නම් උදේ පාන්දරින්ම අපි ඇහැරෙන්න ඕන. ඇහැරලා කොස්කලේ නැට්ට පේන්න ඉස්සෙල්ලා තමයි අපි නැගිටින්නේ. නැගිටලා ලිපේ තියෙන නැවුම් අලු ටිකක් කොළ පොතකට ගන්නවා. කොළ පොතට අරගෙන කතා නොකර කුඹුරට ඇවිල්ලා සබ්බපාපස්ස ගාථාව කියලා අපි මේකට මතුරනවා. ඊට පස්සේ මතුරමින් පින්න තියෙන ගොයමේ පින්න තියෙන වෙලාවට අපි අලු ගහනවා. ඒක තමයි අලු සාත්තුව කියලා කියන්නේ. හැබැයි මේකෙම හරියටම කරන්න නම් අපි උදේ පාන්දරින් නැගිටලා නිර්වස්ත්‍ර වෙන්න ඕන. අලු ගැහුවම මොකද වෙන්නේ තාත්තේ? මේ අලු සාත්තුවේදී මොකද්ද වෙන්නේ? හිමිදිරි පාන්දරින්ම එනකොට අපේ ගොයමේ පින්න ගොඩක් තියෙනවා. ඒකෙන්ද අපි අලු ගැහුවම මේ අලු ගොයම් ගස්වල හොඳට ඇලෙනවා. දලඹුවන් හුස්ම ගන්න එයාගලගේ ඇඟේ වටේ තියෙන කුඩා සිදුරු ඒවට අපි කියනවා සාස්රන්ද්‍ර කියලා. ඉතින් අලු වලින් ඒව වැහිලා යනවා.
වැහිලා ගියාට පස්සේ උන්ට හුස්ම ගන්න විදියක් නැහැ. ඉතින් මේ හුස්ම ගැනීම අවහිර වෙලා මේ දලඹුව ටික බිමට වැටෙනවා. ඒ විදිහට තමයි පාලනයක් වෙන්නේ මේ අලු සාත්තුව මගින්. ඉතින් ගොඩක්ම හොඳ පරිසර හිතකාමී ක්‍රමයක් තමයි අලු සාත්තුව. කුඹුරේ වගේදීම අපි මේක අපේ ගෙවත් එදි පාවිච්චි කරන හොඳ කෙම් ක්‍රමයක්. අපි කුඹුරට දැන් මේ කරන්නේ මී වද කෙම. මේ මී වද කෙම කරන්න නම් ඊයේ පිලව් ඉන්න මී වද කීපයක් ගෙදර අපි ආරක්ෂිත තැනකින් අරන් තියෙනවා. අරන් තියලා උදේ හිමිදිරි පාන්දරම අවදි වෙනවා. අවදිලා අපි හොඳින් නාන්න ඕන. නාල පිරිසිදු වෙන්න ඕන. නාල පිරිසිදු වෙලා මී වද ටිකක් තරම් අපි කුඹුරට එනවා. කුඹුරට ඇවිල්ලා මේ මී වද හොඳට පොඩි වෙන විදියට මේ විදියට ලණුවේ ගාලා අපි ඒක හොඳට ගොයම තැවරෙන විදියට ඇදගෙන යනවා. එතකොට මේ ගොයම මේ මීවද වල තියෙන යුෂ හොඳට ගෑවෙනවා. මීවද එල්ලුවාම මොකද වෙන්නේ තාත්තේ? ඉතින් කොහොමද මේකෙන් ඉන කෘමිසත්තු මර්ධනය වෙන්නේ? එතකොට මීමැස්සෝ ඔවුන්ගේ සංනිවේදනය පවත්ව ගන්නේ පෙරමෝන වලින්. මේ පෙරමෝන කියන සුවඳ මේ ගොයම් ගස්වල තැවරුණාම මේ ගොයම් මේ කුඹුර වෙත ඇදිලෙනවා උදේ පාන්දරම මීමැස්සෝ. මීමැස්සෝ මේ තටු ගහන සද්දෙට තටු ගැසීමෙන් ඇතිවෙන කම්පනයේ හින්දා ඒක දරා ගන්න බැරුව ගොයම් මැස්ස කුඹුරෙන් ඉවත් වෙනවා. ඒක තමයි මේකෙදි කරන්නේ. ඇයි මේකට අපි නාලා ඉන්න ඕන? මේ පෙරමෝන වල ශක්තිය මිනිස්සුන්ගේ තියෙන දාඩිය ගඳින් මැකිලා යනවා. ඒකින්ද තහංචියක් පනවල තියෙනවා. නාන්නේ නැතුව නම් මේ කෙම කරන්න හොඳ නෑ කියලා. මේ කෙම අවුව වැටෙන්නේ ඉස්සෙල්ලත් කරන්න ඕන. අවුව වැටුනොත් එහෙම අපිටත් දාඩිය දානවා. ඒකින්ද අපේ දාඩිය ගඳත් හින්දා කොච්චර පිරිසිදු වෙලා ආවත් මේකේ තියෙන පෙරමෝන වල බලය නැති වෙනවා. ඊළඟ කාරණේ තමයි මීමැස්ස එළියට එන්නේ උදෙන්. වැඩි මීමැස්ස ප්‍රමාණයක් කුඹුරට ගෙන්න ගන්න නම් අපි උදෙන්ම මේකෙම කරන්න. මේකෙම කරලා අපි ඉර අවුව වැටෙන්න ඉස්සෙල්ලා කුඹුරෙන් යන්නේ තවත් කෙනෙකුට මේ කුඹුරට එන තහංචියක් පනවලා. ඉතින් මීවදකේ වෙනොත් අපේ පුරාණ ඇත්තෝ බොහොම සාර්ථකව මේ කෘමිසත්තු ඉවත් කරගෙන තියෙනවා. අම්මේ සත්තු එළවෙන තව ක්‍රම මට කියලා දෙන්න තාත්තේ. ඉතින් තව ඉදිරියට අපිට තියෙනවා කුවක් මල් එල්ලීම, ගල් වතුරාවල දෑම, කුළු ගෑම, දලු කිසීම, කලවැල් දැරීම, අන්නාසි කොළ උරේලීම වගේ ගොඩාක් ක්‍රම පෙන්නනවා. ඉතින් මේ ක්‍රම අපි ඊළඟ වීඩියෝ එකේ ලෑස්ති කරලා තියෙනවා. හරි දැක්කා නේද දරුවනේ? ඒ ඔක්කොම පුතේ මේ සාම්ප්‍රදායික ක්‍රම. එතකොට අර අපි කඩවල් වල තියෙන ඔය බෙහෙත් මේවා නේද බෙහෙත් බෝතල් ඒවා ඉස්සර කාලේ මිනිස්සු ගැහුවේ නෑ. නමුත් ඒවෙන් ගත්ත අස්වැන්න ඇත්තටම බෙහෙත් මේ ඔය අපේ ඇඟවල් වලට අහිතකර දේවල් එන්නේ නැති මේ වීඩියෝ එක නේ නම කෙම් ක්‍රම මම හිතන්නේ සාම්ප්‍රදායික ක්‍රම කියලා ගැහුවාම කෘෂි කර්මාන්තය තුල එහෙම වෙන්නේ නැති. ඇයි ඒක ඕනේද? තියෙනවා ඔක YouTube වල. හරි අන්තර්ජාලය තුල තියෙනවා. ඉතින් ඇත්තටම මේ වල දැක්කම මම හිතන්නේ හරිම කැපවීමෙන් නේද? ඒ අර කට්ටිය නාලා පිරිසිදු වෙලා උදේ පාන්දර හරි පිරිසිදු තත්ත්වයෙන් තමයි ඒ ගොයම් ආරක්ෂා කරන්නේ. ඒතකොට ගොයම් මැස්සෝ පළවා හැරීම ටීචර් හරියනවද? එමුතේ ඒ වැත්තරම ටීචර් හරියනවද? ඔව් ඉතින් ඒ ඉස්සර කාලේ කරපු ක්‍රම තමයි ඒවා. ඇත්තටම ඒවා හරි ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ දේවල් තිබිලා තියෙන්නේ.
එතකොට රසායනික ක්‍රමවලට වඩා නේද දැන් අපි කඩේ තියෙන බෙහෙත් බෝතල් වල තෙල් දැන් මේ දවස්වල මරා ගන්න පුතේ රසායනික පොහොර ඊළඟට තෙල් පොහොර එහෙම ඉතින් මිසේ ඉස්සර කරා නම් අයි දැන් කරන්න බැරි. ඒක තමයි කරන්න බැරි ඇයි දැන් ජනගහනය වැඩි එකක් ඊළඟට අර ඒව සම්බන්ධව සමහර වෙලාවට ඒ ක්‍රම ගැන එක්ක දන්නේ නැහැ එක්ක ඒ ක්‍රම කෘෂි කර්මාන්තය තුලින් ප්‍රචලිත වෙන්නේ මිනිස්සුන්ට මිනිස්සු බලන්නේ පුතේ ලේසි නේද ඒ කියන්නේ ගොයම් වැඩ කරන විතරක් මිනිස්සු නෙමෙයිනේ ඉන්නේ. ඒතර ඒ මිනිස්සු උදේ පාන්දර ඔය ගොයමට ගිහිල්ලා ඔය කැපවීම කරන්න පුළුවන් කට්ටියක් මේ වෙනකොට ගොඩක් අඩුයි. රස්සාවල් දෙක තුන කරන කට්ටිය ඉන්නවා. ඒතකොට ලේසි ක්‍රමේ මොකද? ටක් ගාලා කඩෙන් බේත් බෝතලයක් ගෙනාවා ගැහුවා. හරි. එහෙම පළවා හැරිනවා. ඉතින් ඒ අර මුදල්මය කියන්නේ වාණිජකරණයත් එක්ක ලංකාවේ ලෝකේ අර ක්‍රම ඇත්තටම ගිහිල්ලා තියෙනව නේද? ඒකයි දැන් ඇත්තටම ඉතින් කාබනික පොරගොවිතැන අරව මේව ඒව ඇත්තටම හොඳයි. මොකද ඔය කියන අපිට මේ අපේ ශරීරයට වසවිස මේවා ඇත්තටම ඉතින් එන්නේ නැහැ. නමුත් ඉතින් අර සමහර බීජ තියෙනවා ඒවයින් හරි අස්වැන්නක් හැදෙන්නේ නැහැ. ඒව පුරුදු වෙලා තියෙන්නේ අර තෙල් බෙහෙත් පොරවලට. ඒකයි දැන් ලෝකේ වෙලා තියෙන්නේ. හරි ටීචර් කොහොමද ඔව් ඔය මට කවිෂ දානවා මේ කොහොඹට ඒවත් හරි පුතේ කොහොඹට වල තිත්ත ගතියට නේද එක එක සත්තු ඒවා පළවා මේ ඒවා මැරෙනවා ඉතින් මේවා පුතේ සතෙක් ලව්ව තවත් සතෙක් මරවන ක්‍රමයක් නේ ගොඩක් වෙලාවට ඔයා දැක්කේ ඒවට කියනවා අපි ජෛව පාලන ක්‍රම ජීවියෙක් මාර්ගයෙන් ජීවියෙක් නැසම හරි දැක්කනේ ඔය ඉස්සෙල්ලා නේද අර සත්තුම තමයි දලඹුව අහුලගෙන කන්නේ ඒතකොට ඒවා ජෛව පාලන පරිසර දූෂණයක් නැහැ නේද සල්ලි මුදල් වැඩියෙන් වැය වෙන්නේ ඊළාට ආහාර බොහොම හොඳයි පිරිසිදුයි හරිද වස විස නැහැ ඉතින් ඒ වගේ තමයි ඉතින් මේවා දියුණු කරලා ඇත්තනම ගන්න පුළුවන් නම් හරිම හොඳයි ඉතින් අර එකපාරට බෑ මිනිස්සුන්ට නේද මේක ටිකෙන් ටික මේවා නැත්තේත් නෑ පුතේ ලංකාවේ මේවා තියෙනවා හරිද මේවා තියෙනවා නමුත් අර ප්‍රචලිත ලුණු පොතු පල් කරලා මොකද්ද ලුණු පොතු පල් කරලා හිනවා ටීචර්. ඔව් සුදු ලුණු නේද? ඒ ලුණුයි දෙවර්ගෙම මිස්. දෙවර්ගේ. ආහා. ඔව් කපුටා කොහොඹට අගාවේ හා ඔව් එම කොහොඹට ටීචර් කෙසෙල් වලි පල් කරලා හිනවා. හරි. ඔය තියෙන්නේ පාල් වතු කොහොඹට හදන විදිය. නේද? බෙහෙත් හදන. හොදලා වතුර ටික විහිකනවා. ඔව් ඔව්. හරි. මම ඊළඟටවත් එක්ක කතා කරන්න යනවා. ඒ අපි අර ගොයම ගැන ඒ ගොයම් සම්බන්ධ දේවල්නේ කතා කරේ. ඒකට ඔයා දැනගත්තා කොහොමද ජීවන චක්‍රයක් ඇත්තටම දැනගත් එක වාසි. ඊළඟට මේ සත්තුන්ගේ හැසිරීම් රටක්. බලන්න ටියුට් එකේ යන්නේ ප්‍රශ්න දෙක තරලක් දාගන්න පුතේ එතනට. දෙක පලිබෝධකයින් අප දැන සිටිය යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද? කෘමි පලිබෝධකයින්ගේ ජීවන චක්‍ර ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ආල්හෝදපු වතුරක් දානවා ටීචර්. ඔය දන්නේ ඒකනේ ඕගොල්ලෝ ගාව තියෙන ඔන්න ක්‍රම ටික ඉස්සරහට වර්ධනය කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. දැන් ඉන්න මිනිස්සු සමහරට ඒවා දන්නේ නැති අයත් ඉන්නවා. නේද? ඒ බලන්නේ ලේසිය පුතේ. මම ඒකයි කිව්වේ. සල්ලිනේ හැමතිස්සෙම මිනිස්සුන්ට ඕනේ. ඒතකොට ටක් ගාලා කෙටි ක්‍රමයකින් නේද? කෙටි ක්‍රමයකින් එතනට වෙලා අර ඉන්න බෑ. කැපකිරීම කරන්න බෑ. අර මිනිස්සු දැක්කම උදේ පාන්දර නාලා නේද? ඒ ආකාරයට ගිහිල්ලා කරන්න පුළුවන් දේ හරි අඩුයි අද කාලේ මිනිස්සුන්ට. ඉතින් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒතර එහෙම කැප වෙනකොට සමහර වෙලාවට අනිත් පැත්තෙන් එන මුදල් අනිත් පැත්තේ වගාවන් ඒවා බලන්න විදියක් නැති වෙනවා. ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා පුතේ එකේ. හරිද? ඉතින් ඔන්න ඔය දෙන්න. වෙන ප්‍රශ්න විතර දාන්න පුළුවන්ද? මදුරුවට ලුණු වතුර බිත්තර දාන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේද? එතකොට ඒ වෙයි අර සැර ගතිය වැඩි. මේ විනාශ වෙනවා. ඔයා දන්නවා නේද දැන් ওই මදුරු පණුව ඉන්න. දැන් සමහර ගෙවල් වල පුතේ මල් පෝච්චි තියෙනවනේ ඒවැ වතුර පුරවලා ඇත්ත මල් දානවනේ ෆ්‍රෙෂ් මල් නේද? ඔය සමහර ගෙවල් වල ඉටි මල් දාලා තියෙද්දි සමහර ගෙවල් වල කඩදාසි මල් දාලා තියෙද්දි සමහර ගෙවල් වල ෆ්‍රෙෂ් මල් දානවා. සුවඳ වෙන්නේ. එතකොට වතුරක තමයි දාන්නේ. දැන් තියෙන අවදානම ඒ වතුර භාජනවල මදුරුව බිත්තර දාන්න පුළුවන්.
ඒවට අහලා තියෙන ඔය වගේ එහෙම ප්‍රශ්නයක මදුරු ඒ වතුර තියෙන තැන් වලට ලුණු දාලා තියන්න. ලුණු දාලා තියන්න මැරෙනවා. මැරෙනවා. හරිද? එහෙම මිස් ඔය සමහර මදුරුව බෝවෙලා ඉන්න තැන් වලට භූමි තෙල් දානවනේ. ඔව් මං කිව්වේ අර තෙල් දැම්මා පුතේ වෙන වැඩේ තමයි උන්ට ශෝෂණය කරන්න බැරුව මේ මදුරු කීටියොන්ට ඒ සත්තුන්ට වතුරේ ඉන්න කෙනෙකුට ශෝෂණය අඩපණ වෙලා තමයි මැරෙන්නේ. ඔය දුම් ගහන කොටත් ඒ වගේ. ඔය පොඩි මාළු කනෝ ඔව් අන්නාවේ ඒකත් හරි. මාළුවෙක් දානවා. නේද? ඔය ඉස්සර කාලේ මේ ගොඩක් වෙලාවට අපි ක්‍රමයක්. ඒක. හරි? රයිට්. අපි යමුතේ පළතුරු මැස්ස. තොලයක් කනවා. ඔව්. වෙනි ප්‍රශ්නෙට පර ලකුණක් දාන්න කිව්වේ. අර දෙවනි එක පුතේ. පලිබෝධකයන්ට පස්සේ තියෙන අර්ථ දැක්වීමට පස්සේ පලිබෝධකයන්ගෙන් අප දැන සිටිය යුතු ප්‍රධාන ලක්ෂණ. ඒ කියන්නේ අපි පලිබෝධකයන්ගේ ජීවන චක්‍රය දැනගන්න ඕන. මුන් මර්ධනය කරන්න නම් පලිබෝධ මර්ධනයනේ මාතෘකාව. හැසිරීම් රටා. කොයි තැන් වලද මේගොල්ලෝ යන්නේ? නේද? කොයි තැන් වලද මේගොල්ලෝ යන්නේ? දිග මැසේජ් එකක් ආවා. මිනිස්සු කාර්ය බහුලයි ටීචර් එකයි කේන්ද්‍රම භාවිතා කරන්නේ නැත්තේ. ඔව් ඒක තමයි මම කිව්වේ. නේද? ඇත්තට මේවා පුතේ කෘෂි කර්මාන්තය හරහා දියුණු කරගන්න තියෙනවා නම් වසවිෂය වලින් තොර ආහාර වේලක් ගන්න පුළුවන් නේ. අපේම කරුමේ නේද? දැන් ඉස්සර කාලේ ජන මිනිස්සු අඩුයිනේ ඔයාලා ඉතිහාසයට හරි මොකද හරි ඉගෙනගෙන තියෙනවානේ. අපේ ලංකාවේ මුලදී හිටිය ජනගහනය නෙමෙයි දැන් ඉන්නේ. එතකොට මහ විශාල පරිමාණයෙන් කෑම ඕනි, බී ඕනි, ආහාර ඕනි නේද? ඉතින් ඒ අර පොඩ්ඩක් ජනතාව ඉන්නකොට ඒගොල්ලන්ට සරිලන විදියට කුඹුරක් කරගත්තා. ඒකට පොඩි පොඩි සාම්ප්‍රදායික ක්‍රම හරහා ඔය පරිබෝධකයෝ වර්ධනය කර ගැනීම. හරි සරල ජීවිතේන පුතේ. අනික මේ ඉස්සර හැමෝගෙම රස්සාව කෘෂිකර්මය. අන්න හරි. ඒකයි වැඩි. ඒතකොට ඒ කාලේ හරිම සරල ජීවිත. නමුත් දැන් නේද? ගෙදර අම්මයි තාත්තයි දෙන්නම ජොබ් එකේ. දරුවෝ සමහරලාට තාත්තව දකින්නෙත් නෑ. එයා ප්‍රෑයනවා, පාන්දර යනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ කාටද ජීවත් වෙන්නේ නේද? හැබැයි එහෙම ජීවත් වෙලා ඔයගොල්ලෝ හිතන අනේ මොකටද අනේ නේද? එහෙම කියලා ඒක තමයි පුතේ යන රැල්ල. ඉතින් ඒකට දුවනවා. ඒක පසුපස හඹාගෙන යනවා. ඉතින් මේවා සංකීර්ණයි. එහෙම ගිහිල්ලා එක්ක අපි මැරෙනවා. නේ ජීවිතේ සමහර වෙලාවට විඳිනවට වැඩිය විඳවන ගතියක් සමහර වෙලාවට දැන් තියෙනවා. ඔයාලට ඒක තේරෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන් තමයි මේ ලෝකේ වෙනස් කරන්න ඉන්න අනාගත දරුවෝ විවිධ දේවල් හොඳ දේවල් සොයාගෙන ඒවා තමන්ගේ ටාගට් නෙමෙයි. දැන් ඇත්තම රටේ ඇමතිවරු මන්ත්‍රීලා අරුමුන් නේද? ඒ හැමෝම බලන්නේ තමන්ගේ මඩියට අරගෙන අනුන් ජනතාවට එන ගැවුමක් තමන්නේ කියලා. දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවා පුතේ බඩු නෑනේ. කන්න නේද? දැන් මේ යන රටාව ඔයාලට තේරුම් ගන්න ඕනේ. මේ ගෑස් ඕනි නම් ගෑස් නෑ. සීනි ඕනි සීනි නෑ. පුරනවා. ඔව් පුරනවා නේද? පුරනවා ගෑස් පුරනවා. නේද? ඔන්න ඔවා ඉතින් රට වෙනස් කරන්න පුළුවන් කට්ටිය ඉතින් අනාගතේ ඕගොල්ලොන්ට තමයි බාර අවංකව වැඩේ කරොත් රට ගොඩ දාන්න පුළුවන් නේද? මිස් දැන් තියන් ඉන්න ඔව් ඒක තමයි. අවීෂ මට දානවා මරු මැසේජ් එකක් අනේ ඒක නෙන්නන්නේ. ඔව් ඒව වයසට ගියා දැක්කනේ අර ඉස්සර කෙල්ල පැටියා නේද තාත්තත් එක්ක උරතල් වෙච්ච හැටි. අපේ ගෑනු ළමයි එහෙම තමයි නේ තාත්තගේ කරේ ඉන්නේ නේද? උරතල් වෙනවා. හරි. අපි පාර්ලිමේන්තු ඒක තමයි එතන ඉන්නන්ට වැඩිය ඔයගොල්ලන්ට මොලේ තියෙනවා පුතේ. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට වැඩිය ඔයගොල්ලෝ ගාව තියෙන හොඳ තීරණ. මෙහෙම කරොත් හරි මේව කරොත් ඕක මේව කරන්න තියුණානේ. එහෙම කරන්නේ ඒගොල්ලන්ට එතකොට එන්නේ නැහැ නේ සල්ලි නේද? අනිත් ඇවුන්ට හෙන ගැවුනක් තමන්නේ තමන් සුපිරි ජීවිත ගත කරනවා. එතකොට කන්න බොන්න නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද පුතේ? වැඩක් නැහැ පුතේ ඕවා කියලා. මාවල්ලන් යාවි පාර ඇවිල්ලා නේද? ඕවා කියන්න ගිහිල්ලා මම හරි. අපෝ හොමි. ඒකනේ නම් මේ පාර ඔයගොල්ලන්ට උගන්නන්න කෙනෙක් නැති වෙනවා නේ. හරි. ඒක තමයි ජයල් ඉන්න අරකයි. ඔයගොල්ලෝ වෙනස් කරන්න කොහොම හරි ඉගෙනගෙන හොඳට නේද? හොඳ ඇමති කෙනෙක් වෙලා හරි එපා වෙනවා නේද? ඇමති පට්ටම්. ඒ වුණාට මිස් අපෝ ඕනිම නැහැ. අපෝ ඕනෙම නෑ. ඒ වුණාට රට පාලනය කරන්න හොඳ කට්ටියක් බිහි කරගන්න පුළුවන් නම් නේද? කට්ටිය එකතු අන්න ඒක තමයි වෙන්න ඕනේ. කට්ටිය හොඳ පාර්ලිමේන්තුව ඉංග්‍රීසි
ඔව් අනේ ඕවා මුකුත් අන්න එදාට තමයි මිස් ලංකාව දිනුනේ. ඔව් ඒක තමයි. මිනිසුන්ට නම් මේ මොලයක් නෑ. ඉස්සර ඉගෙනගෙන නැත්තකෝ ඒද හොඳට. මම දන්නේ නේද මොනවා වෙනවද කියලා. ඊට වැඩිය ඒක තමයි මම කිව්වේ ඊට වැඩිය මේ මොලේ ඕගොල්ලන්ට තියෙනවා. වෙන්න ඕනේ මොකද්ද කියලා ඕගොල්ලන්ට තේරෙනවා. ඒකයි මම කිව්වේ. නේද මේ විදිහට වෙනස් කරන්න පුළුවන් නම් කියලා එහෙම ඔයාලට හිතෙනවනේ නේ. අන්න ඒකයි. ඉතින් ඒ දේවල් ඔස්සේ ඉස්සරහට හිතන්න. right. මම එනකොට යනවා fruit fly. fruit fly කියන්නේ පළතුරු මැස්සා. උදේ මෙන්න මේ පළතුරු මැස්සා ගැන ඔයාලට තියෙනවා පොඩ්ඩක් ඉගෙන ගන්න. හරි පළතුරු මැස්සගේ මේ තියෙන පුතේ විතර. මේ ඇඩල්ට් කියන්නේ සූඹුලා පළතුරු මැස්සා. එතකොට මේ පළතුරු මැස්සගෙන් එයාගෙන් එන විතර තමයි මේ. මාර වැඩේ කියන්නේ පුතේ පළතුරු එයාට පුළුවන් සිදුරු කරලා පළතුරු අස්සට විතර දාන්න. මේවා පේන්නේ නෑ. ඔන්න ඒකයි කියන්නේ අර බිම වැටිච්ච පළතුරු එම හොදලා ගන්න කියන්නේ සමහරවිට මතු පිට අර චූටි සිදුරු තියෙන තැන් වල විතර තියෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ගහේ තියෙද්දිම විතර දානවා. බලන්න ඔය විතර මෝරලා මේ ඔය කළු පාට කුහර වගේ තියෙන්නේ දනබෝ කෑවහම නැත්තම් පළතුරු මැස්ස විද්දා. තිත් තියෙනද? වලවල් වගේද? ඔව් ටීචර්. ඔව් පොඩි වලවල් වගේ තියෙනවා පුතේ ඒක සිදුරු කරලා. නේද? ඒ කියන්නේ පළතුරු මැස්සා තමයි ඒ විදිහට සිදුරු කරලා තියෙන්නේ. ඒ පළ බයයි. ඇයි? ඒ පළ ටීචර් ලිගට පෙරවල හොඳට පේනවා මේක. ඈ? මට ඇහුන්නේ නැහැ පුතේ. අලිගට පෙරවල පණුව ඉන්නවා නම් හොඳට පේනවා. අර බිත්තර කළු. ඔව් නේද? ඒවැ පේනවා හොඳට. ඉතින් මෙන්න මේ කප්තිය පුතේ මේ පිලා කෝෂනේ තියෙන්නේ. පිලා කෝෂ. මෙතන සූඹුලා බිත්තර මේ ජීවන චක්‍රය තියෙන්නේ එයාගේ. හරිද? ඒවා කීටය බවට පණුව බවට පත් වෙනවා. දැන් සමහරවිට පළතුරු ගෙඩියක් අඹ ගෙඩියක් මතක් කරා. අපෝ වේලට මතක් කරන්න එපා නේ වනේ. අඹ ගෙඩිය එක පැත්තක් කපනකොට මෙන්න දඟලනවා සුදු පාට ඊයා. නේද? එතකොට අනිත් පැත්තත් කපනවා. මම මේ සමහර තැන් වල කරන වැඩ කියන්නේ. අනිත් පැත්ත කැපුවම මේ පැත්තේ නෑ පණුව. අනිත් කනවා. ඒක කන කනවද ඒව විසි කරන්න. අපි විසි කරේ නැති වුණාට පුතේ ඔයා විසි කරන්න කියලා හිතුවට සමහර වෙලාවට ඒ ගෙඩියේ ගානත් එක්ක අම්මට හිතෙනවා අනේ විසි කරන්න ඕනේ අනිත් සබ ගෙඩියෙන් පොඩ්ඩක් හරි කන්න බලන්න. පොඩ්ඩක් හරි කන්න බලනවා. හැබැයි පුතේ ඒ සිදුරු කරපු ඵලයක්නේ. අනිවාර්යයෙන්ම ඔයාට හිතෙන්න ඕනේ දැන් සමහර වෙලාවට මේ බිත්තර අපිට පේන්නේ බිත්තර පේන්නේ අන්වීක්ෂීයයි. ඒ බිත්තර මෝරලාපු දඟලන පණුව තමයි පේන්නේ. එතකොට අඹ ගෙඩිය එක පැත්තක පණුව ඉන්නවා අනිත් පැත්තේ නෑ කියලා ඒ පැත්ත කෑවට ඒ පැත්තේ බිත්තර තියෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ කන්න එපා. ඒ පළතුරු වලට හානි කරලා තියෙන නිසා කන්න එපා. සුහුමුලා එක්කෙනෙක් කියලා විදලා දාන්නේ සිදුරු විදලා බිත්තර දානවා. හරිද? ඒත් එක්කම මේ ඉන්නේ කීටයෝ පණුව කියන්නේ අපි කීටයෝ ඒ කීටයෝ මොකද කරන්නේ? ඒ කනවා. එයාගේ මෞඛ උපාංග ගොඩක් තියලාට වඩා දලඹුව මතකයි නේද? පත්‍රකාප ඒ වගේ තමයි. පළතුරු ගෙඩිය ඇතුළත කාගෙන තනින් තන සිදුරු කරගෙන ඒවා කනවා. හරිද? right. උන්නෝන කාගෙන දලබුව නෙමෙයි දන්නේ. මම මේකින් තමයි මේකෙන් නෙමෙයි. මීටින් එක මෙහෙම රවුන්ඩ් කාගෙන යනවා. ඊට පස්සේ තමයි මැද හරිය කන්නේ. අන්න යන්න. ඒව තමයි කාගෙන යන්නේ. මේ තියෙන පුතේ පළතුරු මැස්ස එතකොට මේ තමයි ජීවන චක්‍රය. කීටයා මේ තමයි කෝෂාවධිය. ඒක කෝෂාවධිය තුලදී වාට මතකයි සමනලයගේ වගේමයි මේක ඇතුළේදී යාගේ පෝෂණයක් නැහැ. මෙතනදී තමයි සම්පූර්ණ කීටයා ආහාර වලට පළතුරු ගෙඩියට හානි කරන්නේ. එහෙනම් වාට තේරෙන්න ඕනේ සාමාන්‍යයෙන් පළතුරු වලට පළතුරු මැස්සගේ හානි කරන අවධි දෙකයි තියෙන්නේ. එකක් සුහුඹුලා එකක් කීටයා. එකක් සුහුඹුලා එකක් කීටයා. පැහැදිලිද? මේ දෙන්නම සිදුරු විදලා එක්ක බිත්තර දානවා එක්ක සිදුරු විදලා ඒවා ආහාර කාගෙන යනවා. හරිද? right. ඔන්න බලන්න මේ තියෙන්නේ වගේ මේ කුණු වෙච්ච බිත්තර දාපු පණුවෝ ඉන්න නේද? පළ. හරි. දැන් මේ වගේ ඒවා දැක්කම අපිට කන්න හිතෙන්නේ නැහැ කියයි ඔයගොල්ලෝ. නේද? පළතුරු මැස්සගේ ඔන්න පුතේ කීටයාගේ හැටි ලොකු කරපු රූපයක් දිග පණුවේ. හරි.
දිග පණුවේ. ඒත් ඉන්නේ කීටය ගොඩක් කීයක් නේද? ඔන්න පිලාපෝෂ. ඒ ඉන්නේ පිලව අවස්ථාව සම්පූර්ණ රූපාන්තරණයක් නේද ළමයි? පළතුරු මැස්සට ගෙනම් තියෙන්නේ. ඔව් ටීචර්. ඔව්. පැහැදිලි නේද පුතේ ඒක? සම්පූර්ණ රූපාන්තරණයක් කිව්වේ මම අර්ථ දෙන්නේ කොහමද? ජීවන චක්‍රයේ කැපී පෙනෙන එකිනෙකට වෙනස් අවදි තියෙනවා නම් ඒ සතාගේ සම්පූර්ණ රූපාන්තරණයක් තමයි තියෙන්නේ. මිස් පළතුරු මැස්ස ඒ ඵලයට විදින්නේ ශෘන්දා වෙන්නේ. මේ මැස්සොන්ට ගොඩක් වෙලාවට තියෙන ශුණ්ඩාවක්. හරිද? ඒකෙන් විදලා මදුරුවා විදලානේ ලේබන්නේ. නමුත් සමනලයා විදින්නේ නැතුව අර මල් පැණි අතරට මේ මල ඇතුළට ශුණ්ඩාව දාලා යා උරනවා විතරයි. දෙන්නගේ ශුණ්ඩා දෙකේ වෙනසක් තියෙනවා. හරි විදලා යෂ උරාබන කට්ටිය ඉන්නවා නිකම්ම යෂ උරාබන කට්ටියක් ඉන්නවා. හරි ශුණ්ඩාවෙන් තමයි යෂ උරාබන්නේ. අවුනේ. මී මැස්සා මල් පැණි බොන්නේ විදලාද? විදලා බොන්නේ. හරිද? එයා එකතු කරගෙන ඇවිල්ලා අපිට දැන් මී මැස්සෙක් විදිනවනේ. ඒ වගේම තමයි. හරි. එයාගේ දලය සමහර වෙලාවට වාගේ ඇඟේ තියෙන විද්දාට පස්සේ එතන දලය තියෙනකම් පුතේ රිදෙනවා. දලය තියෙනකම් රිදෙනවා. හරි. ඔව් මිස් ඒක දැල්සම මටත් විදලේ දලේ එතනම මේ ගැලවෙනවා මිස්. ඔව් ගැලවෙනවා. ඒක අර පුතේ දැන් මී මැස්සගේ මතකයි නේද ඔයගලන්ට මේ පදාර්ථයේ විපර්යාස පාඩමේ අවසාන පළවෙනි පොතේ උදාසීනීකරණය මතකයි? ඔව් අන්නාරි මී මැස්සගේ විෂ පුතේ මේ ආම්ලිකයි. මී මැස්සගේ විෂ මතකද? ආම්ලිකයි. කුණු ගානු ටික. කුණු පොඩ්ඩක් තියෙනවා නේද? අන්නාරි. නැත්නම් සබන් වගේ එකක් දාලා හේතුවක් තමන්නේ සබන් භාෂ්මිකයිනේ. නේද? භාෂ්මිකයේ ලෙවුයි එකතු වුණාම තමයි උදාසීනීකරණය වෙන්නේ. හරි ආම්ලික ගතියක් නැති වෙනවා භාෂ්මික ගතියක් නැති වෙනවා නේද? හරි. ඔන්න පුතේ ඊළඟට ආප්ප සෝඩා දානවද? කියන්නේ මොකද්ද? ආප්ප සෝඩා දානවද ටීචර්? ඔව් ආප්ප සෝඩාත් මේ භාෂ්මිකයි. ආප්ප සෝඩා දාන්නත් පුළුවන්. දෙබර විස පුතේ භාෂ්මිකයි. දෙබරෙක් කියනොත් විනාකිරි දාන්න, දෙහි දාන්න. අන්නාරි. ඒ වගේ නේද? අඟුල් දෙයක් තමයි අපි එතනට දෙබර හාගෙන ඇතුළට යනවා නේද? දෙබරු අනිනවා කියන්නේ ඉතින් මේ ටිකක් බරපතලයි පොඩි ප්‍රථමාධාරයක් විදියට තමයි එම දෙහි ඒ මේවා ගන්නව නම් නැත්නම් ඉක්මනට පුතේ එක්කන් යන්න ඕනේ හොස්පිටල් එකට. දෙබරෙක් යනවා නේද? අර ওই දෙබර කූඩ මේ අනිනවනේ ගොඩක් වෙලාවට ඔය තේහෙන් වල එහෙම නේද? මතකද ඔය පෞගි දවස්වල ටීවී එකේ පෙන්නුනේ? දෙබරු නේද විනාශ කරලා ඒ කියන්නේ මිනිස්සු තමයි ඉතින් අවශ්‍ය ගන්න ළමයි. ටීචර් අර සීගිරියේම යනකොටනේ අන්නාරි සීගිරිය මට දාන්නේ අපේ රිස්නි දානවා. සීගිරිය අපේ ළමයි එහෙම අරන් යන්න බෑනේ කටවල් බැඳලාන අරන් යන්නේ. ඇයි? දෙබර කූඩ තියෙන තැනින් ඈ ගහන්න නැතුව යන්නේ කිව්වම ටැග ගහනවා. ඉතින් උන්ට මල පැනලා තද වෙලා ඇවිල්ලා අනිනෝ එපා. නේද? ඔකිය බඹර භාෂ්මිකයිද ආම්ලිකයිද බඹර? බඹරුත් පුතේ බඹරුත් භාෂ්මිකයි. දෙබරත් භාෂ්මිකයි බඹරුත් භාෂ්මිකයි. ඒ කියන්නේ දෙබරට වැඩිය විසයි බඹර හොඳ. අහලා තියෙනවද? මී මැස්සෝ අන්තිමේ විසලු දෙබරෙක්ගේ. දෙබරු ටීචර් ඔව් මේ දෙබර කෑවහම මේ පුවක් පැණි ගන්නවද? පුවක් පැණි සාමාන්‍යයෙන් පුවක් භාෂ්මිකයි. ඒතර හරිද? බෑනේ. පුවක් යෂේ භාෂ්මිකයි. පුවක් කියන්නේ භාෂ්මික දෙයක්. දාන්න බෑ. ඒතකොට නේද? එහෙම අහලා තියෙනවද ඔයගොල්ලෝ ගානවා කියලා? මී මැස්සොන් මී මැස්සොන්ට නෑ. පුවක් පැණි ගන්න. ඔව් දෙබරුන්ට පුළුවන් නේද? දෙබර විස කියන්නේ නෑ බෑනේ. මී මැස්සොන්ට පුළුවන්. දෙබර විෂ භාෂ්මිකයි. දෙබර විෂ භාෂ්මිකයිනේ. ආයේ පුවක් විෂ කියන්නේ භාෂ්මිකයි පුතේ. එතකොට භාෂ්මික හරියන්නේ නේද? තවත් මී මැස්සෝ යනවාම ගන්න පුළුවන් හැබැයි. මී මැස්සන්ගේ ආම්ලිකයි නේද? එතකොට භාෂ්මික භස්මයක් එතනට තවරුවාම හරි. ටීචර් කලන්තුරින් පුවක් පැණි ගන්න. මොනවද?
කලන්තූරී නිද්දාම පුවපැණි ගන්න. ඒක තමයි නේද? එතකොට ඊට කලන්තූරියෝ විද්දාම මේ රතුළුණු ඔව් ඒ සාමාන්‍ය පුතේ ඔය ඕන 20ක් අදලා ගන්න ආහාර ද්‍රව්‍යයක් තමයි රතු ලුණු. ඔයාට පුළුවන් නම් දවසට බත් එක්ක රතු ලුණු ගෙඩියක් කන්න අමුයි හරිම මිස් පැත්තෑ කෑම රතු ලුණු ගෙඩි ටිකක් කන එක හරිම හොඳයි. සරි. මේ පුතේ පොඩ්ඩක් මට මෙන්න මේකට උත්තරයක් දෙන්නකෝ. ඔයාලට දැන් අපි ලබන අවුරුද්දේ ක්ලාස් එක සාමාන්‍යයෙන් තියෙන දවස චුට්ටක් දැනගමු. ළමයි හැබැයි ටික දෙනෙක් ගියා 10ක් විතර. ඒ මොකද මිස්සේ අනේ මන් දන්නේ දෙක්ක පන්තියක් ඇති. ඔයාලට Google sheet එකක් එවනවා. ඒක පොඩ්ඩක් පුරවල එවන්න. ඔයගලන්ට පන්ති තියෙන වෙලාවල් ටික අහන්නේ හොඳේ. මිස් ටීචර්. ඔයාලට පුළුවන් වෙලාවල් මිස් බත් එක්ක රතුළු අහමඩ් සර්ගේ පන්ති තියෙන කවදද මේක ඉන්නවද යාන කට්ටිය? සෙනසුරාදා 3:00 සෙනසුරාදා 3:00 ඔව් ටීචර්. 3:00 කියන්නේ අපි සෙනසුරාදා මෙහි එකට පන්තිය දාගත්තොත් 1 3 අපේ ගෙදර මෙතන ඉඳන් යන්න පුළුවන් නේද? පුළුවන් මිස් අපේ ගෙදර පන්තිය අපි එහෙම සෙනසුරාදා 1 3 දාමු. ලෝඩ් එකට වැඩි. ගංගුලේ පන්තිය පුතේ වෙනදා තිබුණේ අටවසර අඟහරුවාදාට. අඟහරුවාදා හයි කාල 7යි කාල අන්න හරි 4යි කාලා 6යි කාලා තිබුණේ. මුලින් තිබුණේ අටවසර අඟහරුවාදා තිබුණේ මේ විදියට. 4යි කාල 6යි කාල නැත්නම් 4:00 6:00 හයි කාල ටීචර් අඟහරුවාදා 4:00 6:00 උඩන් ටීචර් අඟහරුවාද ක්ලාස් එක තිබ්බේ 5යි කාල 7යි කාල අඟහරුවාදා නෑ ටීචර්. නෑ ගිය අවුරුද්දේ 7 වසර තියුනේ 2:00 ඉඳගෙන 4:00 වෙනකම් 4:00 6:00 8 වසර ගිය අවුරුද්දේ ගංගුලි අමායකේ 8 වසර තියුනේ සඳුදා 5:00 7:00 ඔව් 5:00 7:00 නේද 5:00 7:00 එහෙම හොඳයිද ඒ දවස් පන්ති පටන් ගත්තොත් අපි ඒ දවස් දාමුද එහෙමම මිස් ඒක හොඳයි මිස්. කවදද මිස් යුරේකාගේ යුරෝ යුරේකාගේ කවදද යුරේකා එකේ දැන් ඔයාලට අමත්සගේ යන ළමයින්ට ලේසියක් වෙන්න තමයි මං කිව්වේ 1 3 අපේ ගෙදර ඉඳන් 1 3 මිස් පයින් යන්න පුළුවන් නේ ඔන්න යන කට්ටිය ගෙදර ඉඳන් එක තුන හරි මිස් ඒ වෙලාව හොඳයි නේද? හොඳයි මිස්. ඉන්ටර්වල් එකක් තියෙනවා. අපි එකට පටන් ගත්තොත් ඔයාලට ඉරිදා කොහමද මේ සාමාන්‍ය? සෙනසුරාදා නැතුව ඉරිදා? පුළුවන් මිස්. පුළුවන් මිස් ඕන වෙලාව දහම් පාසල් අරුණාම පුළුවන් ඉරිදාද හොඳයි. ඉරිදා 3:00 පන්තියක් තියෙනවා. සංගාරුවාද 4:00 අහගන්න තේ පොඩ්ඩක් මේ අනිත් එක තමයි දැන් අපේ වෙනදා 9 වසර තිබිච්ච වෙලාව තමයි බ්‍රහස්පතින්දා 3 සිට 5. එහෙම දැම්මොත් ඒක හොඳයිද යුරේකා කට්ටියට සෙනසුරාදා නැතුව? අනේ බෑ මිස් සෙනසුරාදා කරමු බෑ මිස් සෙනසුරාදා කරමු ඉරිදා ඒතර ගංගුල තිබුණේ පුතේ 9 වසර තිබුණේ මම මේ 8 වසර ගැන ඉස්සෙල්ලා කිව්වේ මට මතක නැතුව. හරි 9 වසරේ පන්තිය අපේ ගෙදර තියුනේ බ්‍රහස්පතින්දා 3 සිට 5. හරිද? ඉරිදා 4 6 තමයි ගංගුලේ තිබුණේ. 9 වසරේ පන්තියක් එතකොට අමායකේ 4 6. ඔව් පුළුවන්. ඉරිදා 4 6 අවුලක් නැහැ නේද ගංගුලේ ආයත? ගංගුලේ ආයත ඉරිදා 4 6 අවුලක් නැද්ද? ප්‍රශ්න නෑ මිස්. නෑ. එතකොට බ්‍රහස්පතින්දාට දැම්මොත් අවුල්ද? ඔව් මිස් ඔව් මිස් පුළුවන් මිස් ඒ වෙලාව හරි මිස් ඒ වෙලාව පස්සේ කතා සෙනසුරාදා හොඳයි මිස් ලේසි පන්ති
හා බලමු. ඔයාලා මට Google Sheet එක පුරවලා එවනවා. එතකොට මම තීරණය කරන්නම් වැඩි කට්ටියකට පුළුවන් වෙලාව මොකක්ද කියලා. හොඳේ? එතකොට ටීචර් අමායගේ පන්ති කොහොමද? අමායකේ 9 වසරේ අපි එමුණොත් සම්බුදම දාගමුද? අමායකේ. අවුලක් නැහැ ටීචර් කරමු. අවුලක් නැහැ. සම්බුදම අර විදියටම හවස රැනේ 5මාර 7මාර. පුළුවන් ටීචර්. පුළුවන්. හරි. එහෙම කරමු එමුණොත් හොඳේ. මොකද අමායකේ අලුත් 6 වසරක් එනවා. 6 වසරේ පන්තිය දාගන්න ඕනේ අතරේ තැනකට ඊළඟට 11 වසරක් තියෙනවා. අමායකේ 11 වසර අපේ සම්බුදත් එහෙම තමයි ඒක හදලා එවන්නම් පුතේ. ඔයගොල්ලෝ එතකොට ඒකේ ඒ කියන්නේ අපේ ගෙදරට එන්න බැරි කට්ටිය එක්ක කඟුලට එන්න. කඟුලට එන්න බැරි කට්ටිය අමායකට එමේ පන්ති තුනේම එකම තමයි යන්නේ. තමන්ට ලේසි තැනකට එන්න පුළුවන්. හොඳේ. එහෙම එකක් නෑ. ඔයාලගේ අනිත් පන්තිත් බේරගෙන නේද? ඔව් කියන්න. ටීචර් කොයි වෙලාවටද Google Sheet එක එවන්නේ? සර් එවයි පුතේ හොඳේ. මේ පොඩක් බලන්නකෝ ෆෝන් එක. මෙයාට දැම්මේ නෑනේ Google Form එක. කීයද? 8:00 දාන්න අඬු හොඳේ. අද 8:00. හරි. පුතේ නම් ටිකක් තියෙනවා කතා කරන්න. අපි පළතුරු මැස්ස ගැන තව ටිකක් කතා කරන්න තියෙනවා. නමුත් ළමයි දැන් මං හිතන්නේ ටික දෙනෙක් ගියා 20ක් විතරම ගිහිල්ලා. පන්තියක් වෙන්නේ නැති මොකක් හරි 8ට විතර නේද? 99 වුණා මට Google Sheet එක Google Sheet එක අපි එනම් තේන අතර කරමු පළතුරු මැස්සගේ ජීවන චක්‍රයේ දේවල් ටික තව ටිකක් කියන්න තියෙනවා. මම ඒ ටික ලබන සතියේ අඟහරුවාදා දරුවන්ට තව සමනලයාගේ ජීවන චක්‍රය ටිකක් කියලා දෙන්න. පළතුරු මැස්සත් අපි කරමු. එතන ඉඳන් තව පොඩ්ඩ වෙලාවයි යන්නේ. පාඩම එතකොට ඉවර වෙනවා ලබන සතියේ. මේ සෙනසුරාදා ගෲප් එකේ දරුවන්ට මෙතන සිට කතා කරලා සෙනසුරාදාට 8 පන්තියේ මේ පාඩම අවසන් කරනවා. ගෙරෙව්වේ නැති වුණොත් හොඳයි නේද පුතේ? ගෙරෙව්වොත් තමයි අවුල. ටීචර් ඔව්. යුරේකා එකේ 6 වසර තියෙන කවුලද? අලුත් 6ද පුතේ දැම්මොත්? ඔව් ටීචර්. අලුත් 6ට තාම දිනයක් අපි තීරණය කරේ නැහැ. හරිද? මම කියන්නම් ඔයගලන්ට. ඔයගලන්ට කාලසටහන එවන්නම් හැම එකේම හොඳයි? ටීචර් තිබුණේ කවදද? වෙනදා තිබුණේ? වෙනදා 6 තිබුණේ පුතේ සෙනසුරාදා 12 මාරේ ඉඳගෙන 2 මාර වෙනකම්. හරි ටීචර්. හරි 12 මාර 2 මාර. ඒගොල්ලන්ට අර ඉස්කෝලේ ඇරිලා සමහරට හෙම්බත් වෙලානේ මහන්සි නෙනින්ද සෙනසුරාදාට ගත්තේ පොඩි අය. එහෙම සෙනසුරාදා හරි ඉරිදා හරි. ඒ විදියට. හරි. එහෙනම් පුතේ අපි අදට නවත්තමු. බලමු ඉස්සරහ ලබන සතිය වල කතා බහ කරලා අවසාන තීරණයකට එමු අපි කොහොමද කරන්න කියලා. එහෙනම් අදට ඇති කියලා හිතනවා. ඔය ටික ගෲප් එකට දාන්න ඕන කට්ටිය ඉන්නවද ආපහු නෝට් එක උඩ තියෙනව නැත්නම් ගිහලා බලන්න. ටීචර් අපහු දාන්නකො ටීචර් මං අද ආවේ. එහෙමද හරි මං දාන්න පුතේ හොඳේ. හරි. ආයිබෝන් තේනවා සියලු දෙනාටම. හරි. අද කරපු ටික තේරුණාද? ආයිබෝන් ටීචර්. අද කරපු ඒවා හරිද? තේරුණාද? හරි ටීචර් තේරුණා. හරි. එහෙනම් මම ලොග් අවුට් වෙනවා. ප්‍රශ්න තියනවා ඉන්නවනම් කියන්න. තේරුණා? අර මේ වතුර මේ ජීවත් වෙන කටියට අර මේ දාන තෙල් මොනවද? ජීවත් ඒ කියන්නේ මොන තෙල්ද? ඒ බෙහෙත් තෙල්ද මොනවා හරි එහෙම අර සොසනේ නවතින්න තමයි තෙල් දාන්නේ. මොනවා හරි තෙලක් පුතේ. සමහරවිට එහෙම විශේෂ තෙල් වර්ගත් ඇති. ඉතින් ඒ සත්තු මැරෙන්න වෙලඳ පොලේ නේද? එහෙම එකක් තමයි දාන්නේ. මම ඒක හරියටම දන්නේ මොකක්ද කියලා. එම බෙහෙත් තෙල් දානවා කියලා කියන්නේ නේ. කඩවල වල තියෙන එකක් ඇති. චුට්ටක් බලන්නකෝ බෙහෙත් බඩු ඒ බෙහෙත් කියන්නේ මේ කෘෂිකාර්මික බෙහෙත් තියෙන තැන් වල තමයි ඇත්තේ. හරි good night පුතේ හරි. හරි ඔයිදු. ප්‍රතිශක්ති එන්නත් හදන්න බැරිද? අනේ මිස් දැන් කියන්න. පුළුවන් හදන්න. අපිට වෛරස් වලට වෛරස් කියන්නේ පුතේ වෛරස් එකක් ජීවීත් නැහැ පුතේ අජීවීත් නැහැ. හරි ඒ කියන්නේ වෛරස් එකක තියෙන ලක්ෂණය තමයි
වෛරස් එකක් ඩෙස් එක උඩ හිටියයි කියලා ඇඳුමේ හිටියා කියලා හරිද? කොණ්ඩේ හිටියා කියලා එයා සපත්තුවක සෙරෙප්පුවක හිටියා කියලා එයා ජීවි නෑ. ඒ වෙලාවට එයා අජීවි. එයාට උස්ම ගන්නවත් එයාට බෑ. වෛරස් එකක් කොහොමද පෝෂණය වෙන්නෙත් නෑ, ශ්වසනය කරන්නෙත් නෑ, ඒ ජීව ක්‍රියා කරන්නේ නෑ. එකම එක ජීව ක්‍රියාවයි මෙයා කරන්නේ. එයා සජීවී සෛලයකට ඇතුළු වුණොත් දැන් ওই කොවිඩ් වෙන්නේ ඒකනේ. අපේ ශ්වසන මාර්ගයෙන් අපේ සෛල වලට ඇතුල් වෙනවා නේද? එහෙම ඇතුල් වෙනොත් තමයි එයා ප්‍රජනනය කරනවා. එයාගේ කට්ටිය හදනවා හෝ ගාලා. හරි නමුත් එළියේ නිකන් ඉන්නකොට බිම වැටිලා ඉන්නකොට කිසි අවුලක් නැහැ. ඒකයි කියන්නේ කොරෝනා වෛරස් එක චුට්ටක් බරයිනේ. කවුරු හරි හච්චිමක් ඇරලා ඒක පිට වුණාද මීටරයක් දුර යන්න කලින් ඒක බිම ඩවුන්. ඒකයි මීටරයක් දුර පරතරේ තියාගන්න කියන්නේ. ඒ DNA අරගෙන හදන්න පුළුවන් වෛරස් වල දැන් කොවිඩ් වල වෙලා තියෙන පුතේ කොවිඩ් වල තියෙන DNA එකක් නෙමෙයි. කොවිඩ් වල තියෙන RNA එකක්. RNA එකක ප්‍රවේණික තොරතුරු පාලනය කරන කෙනෙක් තමයි ඔය DNA RNA කියන්නේ. අපිට ලොකු පන්ති වලදීම කතා කරනවා. එතනදී RNA එකක ලක්ෂණ මේ බලන් ඉන්නකොට වෙනස් වෙනවා. ඉතින් මේ RNA එක මරන්න ප්‍රතිශක්තිකරණ එන්නතක් හදද්දී ඒක නෙමෙයි ඊළඟ සැරේ වෛරස් එකක් තුල තියෙන වෙන එක. ඒකනේ දැන් ওই විකෘති ප්‍රභේද එන්නේ. තේරුණාද? හරිද මගෙන් මේ ප්‍රශ්නේ අහුවෙක් කෙනා මම ප්‍රශ්නේ එච්චර හරියට බැලුවේ නෑ මොකක්ද ඇහුවේ? නියුක්ලික් අණු ওই 10 ඒවා අහනවා මගෙන් කවුද මේ? නියුක්ලික් අම්ල දෙක තමයි මෙතේ DNA RNA කියන්නේ. හරි සර්ට් කියන්න. මං කියන්න. හරි එහෙනම් ඔයාලා ඉරිදා උදේ තියෙනවා පන්තිය. ඉරිදා රැයක් තියෙනවා. සෙනසුරාදා කට්ටියට සෙනසුරාදාක් තියෙනවා. හරි. මිස් බායි මම ගියා. හරි යන්නේ. මාත් යනවා එනම්. සීන් එහෙමද? අන්න ඒක තමයි. ඔයා කැමති නම් මේ සයිඩ් එක හොඳයි පුතේ රිස්නි නේද? මේ ඒක සුද්ධ ජීව විද්‍යාව පුතේ හොඳයි. සුද්ධ ජීව විද්‍යාව තමයි ඔයා එතකොට අනාගතේ කරන්න වෙන්නේ. ඒ සුද්ධ ජීව විද්‍යාවේ වෛරස් පැත්ත. පරිස්සමින් ඉතින් හරි නියමයි. හොඳයි. ඔයාගේ දැක්ම හොඳයි රිස්නිගේ නේද? එහෙම වෙලා කොහොම හරි කවදා හරි මේ වෛරස් වලට බෙහෙත් හොයාගන්න පුතේ. එතකොට හරි. නේද? හොඳයි. වාගේ අරමුණ. හරි එහෙනම් මම අහනවා. ඔව්. හරි පුතේ හරි ඔයිදු ගියේ නැත්තේ මට දැන් යනවයි කියලා ගියාම. කොවිඩ් වලට RNA වැක්සින් හදන්න පුළුවන් නේ. ඒක තමයි අර මම දැන් කිව්වේ රිස්නි. RNA එකේ ජාන පුතේ ටට්ටක් දාලා වෙනස් වෙනවා. ඒකෙන් තමයි ප්‍රභේදෙන්නේ. ඉතින් එකකට එක RNA එකකට අපි මේ ප්‍රතිශක්තිකරණ එන්නත හදනකොට පරිසරයේ තියෙන වෙන RNA එකක්. එතකොට ඒකට තව එකක් හදන්න ඕනේ. ඒක හදලා ඉවර වෙනකොට තව එකක්. ඒ RNA තියෙන වෛරස් හරිම මේ මහා නෝටි වෛරස් පුතේ RNA තියෙනවා. DNA තියෙනවා අවුලක් නෑ. එකට ටක් ගාලා හදන්න පුළුවන්. ඒක වෙනස් වීමක් වෙන්නේ කලාතුරකින්.